ආයුබෝවන් දරුවනේ අද දවසේ ultraeclass.lk අපේ අධ්‍යාපනික වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙන දරුවන්ට 2021 උසස් පෙළ විභාගයට ලියන්න ඉන්න දරුවන්ට සුවිශේෂී වන පුනරීක්ෂණ යටතේ එන පුනරීක්ෂණ පාඩම් මාලාවේ පාඩමක් ආවරණය කරන්නයි මා සූදානම් වන්නේ. ඔබ දන්නවා නූතන පද්‍ය සංග්‍රහය සඳහා ඔබට ප්‍රශ්න වර්ග දෙකකට පිළිතුරු ලියන්න අවකාශය ලැබෙනවා. ඒ තමයි උසස් පෙළ විභාගෙදී නූතන පද්‍ය සංග්‍රහය යටතේ එක ප්‍රශ්න වර්ගයක් එනවා. අපි ඒකට කියනවා රසාස්වාදය කියලා. මේක පළවෙනි ප්‍රශ්නයේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒකට ලකුණු 12ක් ලැබෙනවා. ඒ වගේම තෝරගන්න ප්‍රශ්න ගොඩේ ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් 8 වෙනි ප්‍රශ්නය දක්වා වන තෝරගන්න ප්‍රශ්න ගොඩේ අපිට එනවා සංසන්දනාත්මක විචාර ප්‍රශ්න එකක් එනවා. මේ සංසන්දනාත්මක විචාර ප්‍රශ්නවලදී ලකුණු 15ක් හම්බ වෙනවා ඔබට. එතකොට සමස්ත ලකුණු ප්‍රමාණය නූතන පද්‍ය සංග්‍රහයට ලකුණු 27ක් ලැබෙනවා ඔබට සාහිත්‍ය පේපර් එකේදී. එතකොට මේකෙන් ඔබට දැන් නූතන පද්‍ය සංග්‍රහයේ සිද්ධාන්ත කොටසේදී මේ රසාස්වාදයේ කොටසට අදාළ පද්‍ය පන්ති පාඩම් මාලා වශයෙන් ඔබට මේ වෙනකොට ලැබෙනවා. ඉතින් අද දවසේ මා සූදානම් වෙන්නේ මේ සංසන්දනාත්මක විචාර ප්‍රශ්නයක් ඔබ වෙනුවෙන් සාකච්ඡා කරන්නට. එතනදී ඔබට මේ පණිවිඩය දෙන්න ඕනේ එකක් තමයි ඔබගේ ඔබට ලබා දීලා තියෙන නිබන්ධනයේ මුද්‍රිත නිබන්ධනයේ ඇතැම් කොටස් සඳහා ඔබට ආදර්ශ පිළිතුරක් මා ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඇතැම් ප්‍රශ්න සඳහා හිස්ව තිබිලා තියෙනවා. ඒ සඳහා ඔබට ඉදිරියේදී මුද්‍රිත නිබන්ධනයක් වෙනමම ලැබෙන්න නියමිතයි. මොකද අපි සාමාන්‍යයෙන් ඒ ඉඩ වෙන් කරලා තියෙන්නේ පන්ති කාමරයේදී ඔබට දෙන සටහන ලිවීම සඳහා. ඉතින් මේක මේ උත්තරය ටිකක් දීර්ඝ උත්තරයක්. ඒ නිසා මේ ලිවීමට මේ කාලය ගන්න එක අපරාධ පුතේ. මේ වගේ ගුවන් කාලයක් අපි වගේ සටහනක් පිටපත් කිරීම සඳහා ගන්න එක අපරාධේ. ඒ නිසා මා ඔබට දෙන්නම් මේ මුද්‍රිත නිබන්ධනයක්. ඒ ප්‍රශ්න වලට දාලා ආදර්ශ පිළිතුර ලබා දීලා නැති ඒවට ලබා දීලා තියෙන ඒවට ඒ පිළිතුර බලා ගන්න මේ කියන විග්‍රහයත් එක්ක. ඒ වගේම මේ හිස්ස තියෙන ප්‍රශ්න සඳහා හිස්ස තියෙන ඒවා සඳහා මම මේ කියනකොට ඒ කියන කරුණු වැදගත් කරුණු ඔබ අවශ්‍යතාවයේ පරිදි සටහන් කරගන්න. ඒ ඉඩේ නිකන් සටහන් කරගන්න. ඊට පස්සේ ඔබ ඒකට ගෙදරදී මේ ඉන්න කාලය ඇතුළත පිළිතුරක් ලියන්න. ලියලා ඔබ තියාගන්න. පස්සේ මං පන්ති පටන් ගන්නකොට පුතේ ඊට අදාළ පිළිතුරක් මුද්‍රණය කරලා ඔබට දෙන්නම්. එතකොට ඒක පාඩම් කරගන්න පුළුවන්. ඒ නිසා මේ හිස්සිඩේ මම මේ කියන කරුණු වලට ගැළපෙන අදාළ කාරණා තියෙනවා නම් ඉදිරියේදී ඒව ලියාගත්තට කමක් නැහැ පුතේ පාඩම බලන වෙලාව. හරිද? එතකොට ඔබට නියමිත මේ ප්‍රශ්න වර්ග දෙකකින් අද මා කතා කරන්න යන්නේ මෙන්න මේ සංසන්දනාත්මක විචාර ප්‍රශ්න කියන කාරණයට ගැළපෙන නූතන පද්‍ය සංග්‍රහයට අදාළ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට අහන්නේ සංසන්දනාත්මක විචාර ප්‍රශ්නවලදී විශේෂයෙන්ම අහනවා මේ මොකක් හරි කරුණක් පිළිබඳව කුමක් හරි කාරණයක් පිළිබඳව අපෙන් අහන. ඒතර ඒ කාරණය පිළිබඳව අපි පද්‍ය පන්ති දෙකක් හෝ තුනක් ඇසුරෙන් නිශ්චිතව පිළිතුරක් ලිවිය යුතුයි. එහිදී අපිට සංසන්දනය කරන්න ඕනේ අදාළ පිළිතුරු වල අන්තර්ගතයන් නැත්නම් අදාළ පද්‍ය පන්ති වල අන්තර්ගතයන්. දැන් උදාහරණයක් විදිහට අපිට දුන්නොත් තේමාවක් ළමා අත්දැකීම් කියලා. අපිට ළමා අත්දැකීම් කොහොමද කොළඹ යුගයේ කවීන් තමන්ගේ නිර්මාණවලට වස්තු විෂය කරගත්තේ කියලා ඔබ ලියද්දී එක එක නිර්මාණකරුවා
එක එක කවියක් මේ ළමා අත්දැකීම් විෂය කරගත් ආකාරය අපි විග්‍රහ කරලා බලන්න ඕනේ, පැහැදිලි කරලා බලන්න. ඒ සඳහා ඔබට පද්‍ය පන්ති කිහිපයක් උදාහරණ වශයෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක සංසන්දනය කරන්න වෙන්නේ ඒකයි. දැන් එක කවියෙක් කොහොමද ළමා අත්දැකීම විග්‍රහ කරලා තියෙන්නේ? අනිත් කවියක් කොහොමද ළමා අත්දැකීම විග්‍රහ කරලා තියෙන්නේ? අනිත් කවියක් කොහොමද ළමා අත්දැකීම විග්‍රහ කරලා තියෙන්නේ කියලා. ඒතර මේ සඳහා ඔබට මේ සමස්ත පද්‍ය පන්තියම නෙවෙයි, ඒ සමස්ත පද්‍ය පන්තියේ කොටසක් උදාහරණ වශයෙන් උපුටා දැක්වීම අවශ්‍ය වෙනවා. උදාහරණ වශයෙන් උපුටා දැක්වීම අවශ්‍ය වෙනවා. එතකොට අපි හැම නිතරම මතක තියාගන්න ඕනේ ඊට අදාළ කොටස් කෙටියෙන් අපේ මතකයේ තබා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ළමා අත්දැකීම් මත පදනම් කරගත්ත නිර්මාණ මොනවද? ඒ නිර්මාණ සඳහා මොන විදිහටද කවියා තමන්ගේ වස්තු විෂය භාවිතා කරලා තියෙන්නේ කියලා. එහෙමනම් අපි බලමු. ඔබට මීට කලින් අපි පුනරීක්ෂණ පන්තිය ආරම්භ කරපු වෙලාවක අපි සාකච්ඡා කරා පුතේ ඔබට කොහොමද මේ පෞද්ගලික අත්දැකීම් සෞන්දර්ය වර්ණා සමග සම්බන්ධ කරගෙන කවිය කොහොමද තමන්ගේ අත්දැකීම් නිර්මාණ වලට වස්තු විෂය කරගත්තේ කියලා. ඉතින් අද බලමු අපි ඇත්තටම කොළඹ යුගයේ කවිය කොහොමද ළමා අත්දැකීම් කියන ඒවා විෂය කරගත්ත කියන්නේ. එතකොට කොළඹ කවියට නැත්නම් කොළඹ යුගයේ නූතන පරපුරේ නූතන කවීන් කොළඹ යුගයේ කවීන් තමන්ගේ නිර්මාණ සඳහා ළමා අත්දැකීම් පාදක කරගත්තා. ළමයින්ගේ අත්දැකීම් ළමයින් වෙනුවෙන් වර නිර්මාණ විෂය කරගත්තා කියන්නේ. එතකොට ඔබ මෙතනදී කාරණාව පැහැදිලිව ලියද්දී පළවෙනියෙන්ම මේ කොළඹ කවිය පිළිබඳ යම් හැඳින්වීමක් කරන්න ඕනේ. ඒ වගේම කොළඹ කවිය දක්වා සිංහල කවියේ ගමන් මාර්ගය පිළිබඳව ඔබට අවධානයක් තිබෙන්න ඕනේ. ඒ සඳහා වන ආදර්ශ පිළිතුරේ ඒ වෙනුවෙන් ඡේදයක් ඔබට දීලා තියෙනවා. ඒ ඡේදයේ තියෙන කරුණු සැලකිල්ලට අරගෙන මේ කවියට මේ කොළඹ යුගය සිංහල කවියට කොහොමද දායක වුනේ, සිංහල කවිය විශිෂ්ටත්වයට පත් කිරීම සඳහා කොළඹ කවිය කොහොමද දායක වුනේ කියන එක පොඩි ප්‍රවේශයක් ගන්න ඕනේ. ඒ වගේම තමයි පිළිතුරු ලිවීම ආරම්භයේදී පිළිතුරු ලිවීමට ප්‍රවේශ වීමේදී ඔබ ලියන්න යන්නේ කුමන කාරණාවක් පිළිබඳවද කියන එක. විශේෂයෙන් කොළඹ යුගයේ කවීන් විවිධාකාරයේ පද්‍ය පන්ති ලියලා තියෙනවා. නැත්නම් විවිධාකාරයේ අත්දැකීම් වස්තු විෂය කරගෙන තිබෙනවා. ඔබ මෙතනදී අවධානය යොමු කරන්නේ මොන විදිහේ අත්දැකීම් පිළිබඳ විග්‍රහ කරන්නද කියන එක. නැත්නම් මේ කොළඹ කවීන්ගේ මොන විදිහේ කාව්‍යාත්මක ලක්ෂණ විග්‍රහ කරන්නද කියන එක ආරම්භයේදීම ඔබ සඳහන් කළ යුතුයි. ඒ කියන්නේ මේ ළමා අත්දැකීම් පදනම් කරගත්ත කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණ පිළිබඳ විග්‍රහ කිරීමට යාමේදී ඔබ ආරම්භක හැඳින්වීම ලියන්න ඕනේ. මා මේ ලියන්න යන්නේ කොළඹ කවීන්ගේ ළමා අත්දැකීම් පිළිබඳ විග්‍රහය කොයි වගේද, නැත්නම් ළමයින්ගේ නිර්මාණ ළමයින් උදෙසාවට නිර්මාණ කොහොමද කොළඹ කවීන් ලිව්වේ කියන එක පැහැදිලි කරන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම අපි ලියනවා. මම කතා කරන්නේ මේ ඔබේ පළවෙනි නිබන්ධනයේ දෙවෙනි සංසන්දනාත්මක විචාර ප්‍රශ්නය. කොළඹ යුගයේ කවීන් ළමයින් හා බැඳි අත්දැකීම් සිය නිර්මාණවලට විෂය කරගත් ආකාරය නිදසුන් සහිතව පිරික්සන්න කියලා. ඉතින් මේ වීඩියෝව නරඹන සමහර දරුවෙකුට මේ නිබන්ධනය ඔබ සතුව නොවෙනවා වෙන්න පුළුවන්. ඔක්තෝබර් මාසෙ වෙනුවෙන් අපි දුන්න නිබන්ධනය මේක ඔබ සතුව නොවෙනවා වෙන්න පුළුවන්. අපි පන්ති පටන් ගත්ත දවසක මේ නිබන්ධනය නොමැති අයට මේක දෙන්නම්. එතෙක් ඔබ මේ ප්‍රශ්නයට අදාළ කාරණා කිසියම් තැනක සටහන් කරගන්න. මොකද සමහර දරුවන්ට ඔක්තෝබර් මාසෙ නිබන්ධනය නොලැබිලා තිබුණා. සමහර අය අරන් තිබුණා, සමහර අය අරගෙන නැතුව තිබුණා. ඒ නිසා ඔබ සටහන් කරගන්න. නැවත පන්ති පටන් ගන්න වෙලාවක අපි මේක ඔබට ලබා දීමට කටයුතු කරන්න. හරිද? එතකොට කොළඹ යුගයේ කවීන් ළමයින් හා බැඳි අත්දැකීම් සිය නිර්මාණවලට වස්තු විෂය කරගත්ත කිව්වහම අපිට මතක් වෙන පද්‍ය නිර්මාණ ගණනාවක් තියෙනවා. එකක් තමයි නැලවිල්ල පද්‍ය පන්තිය. ඒ වගේම තව පද්‍ය පන්තියක් තමයි ලදරු හැඟුම් පද්‍ය පන්තිය. ඒ වගේම තව නිර්මාණයක් තමයි පද්‍ය නිර්මාණයක් තමයි පැසුණු පැන පද්‍ය පන්ති. හරි. එතකොට මේ පද්‍ය පන්ති තමයි කොළඹ යුගයේ කවීන්ගේ ළමා පද්‍ය නිර්මාණ සම්බන්ධයෙන් අපිට
යම් ආකාරයකට උදාහරණ වශයෙන් ගත හැකි පද්‍ය නිර්මාණ වෙන්නේ. ඉතින් බලන්න මෙන්න මේ විදිහට මේකේ ආරම්භක ඡේදය අපි මේ විදිහට ලියලා තියෙනවා. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ කෝට්ටේ යුගයයි. එයට හේතුව සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණය මේ යුගතට බිහිවීමයි. කෝට්ටේ යුගයේදී සිංහල සාහිත්‍ය විශිෂ්ටත්වයට පැමිණියද ඒ අනුරාධපුර පොළොන්නරු යුගයෙන් ඇරඹි පොළොන්නරු යුග හරහා ආදී යුග හරහා ක්‍රමයෙන් වර්ධනය වූවකි. කෝට්ටේ යුගයෙන් පසුව සිංහල සාහිත්‍ය තුළ යම් යම් බිඳවැටීම් පරිහානි ලක්ෂණ දක්නට ලැබුණි. කුරුණෑගල මහනුවර මාතර ආදී යුගයන්හිදී මේ පරිහානියේ ලක්ෂණ සනිටුහන් වූ අතර මාතර යුගය සංක්‍රාන්ති යුගයක් බවට පත්වී. සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍ය බිඳවැටි නව කාව්‍ය සම්ප්‍රදායක මග සලකුණු පෙන්눔 කරන ලද්දේ මාතර යුගයේදීය. අනතුරුව එළඹි කොළඹ යුගය නූතන සිංහල කවියේ ආරම්භ ලෙස ගත හැකිය. පැරණි කාව්‍ය වර්ණාවන්ගෙන් බැහැරව සාමාන්‍ය ජන සමාජයේ වෙත එළැබි කාව්‍ය සම්ප්‍රදායක් කොළඹ යුගයේදී බිහිවිය. ඒ නිසාම කොළඹ යුගයේ විවිධ කවීන් දක්න ලැබෙන අතර ඔවුන්ගේ කාව්‍යාත්මක අත්දැකීම් වල විවිධතා දක්නට ලැබේ. ඒ අතරින් විශේෂිත කාව්‍ය නිර්මාණකරණයේ ප්‍රවණතාවයක් ලෙස ඔන්න දැන් අර අපි මූලික හැඳින්වීම කරගෙන ඇවිල්ලා මේ විශේෂිත ප්‍රවණතාවය පිළිබඳව අපි අපේ සාකච්ඡාව වැඩි අවධානය යොමු කරමු. ළමයින් සඳහා වන පද්‍ය නිර්මාණ හඳුනාගත හැකියි. ජාතික අභිමානය, ස්වභාව සෞන්දර්යය, විවිධ මානව සබඳතා, සමාජ අසාධාරණය, දුප්පත්කම, පන්ති විෂමතාවය ආදී අත්දැකීම් තලයන් තුල ළමා පද්‍ය නිර්මාණද ස්ථානගත කළෝය. කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත නැලවිල්ල පද්‍ය පන්තිය. ඒතර නැලවිල්ල පද්‍ය පන්තිය ලියන්නේ කුමාරතුංග මුනිදාස. හරි. නැලවිල්ල පද්‍ය පන්තිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත ලදර හැඟුම් පද්‍ය පන්තියක්, පී.බී. අල්විස් පෙරේරා මහතා විසින් රචිත පැසුණු පැන පද්‍ය පන්තියක් පද්‍ය නිර්මාණයක් දරුවන් තුළ විවිධ සෞන්දර්යාත්මක හැඟීම් ඇති කරවන්නට නටත් අනෙක් අතට දරුවන්ගේ ජීවිතවල චර්යා ස්වභාවයන් පිළිබඳ වැඩිහිටියන්ගේ සිතෙහි ආකල්පයක් ඇති කරන්නටත් ළමා අත්දැකීම් විශේෂ කරගත් ඒවා ලෙස හැඳින්විය හැක්කේ ඒ බැවිනි. එතකොට ලදරු හැඟුම් ලියන්නේ චන්ද්‍රරත්න මානවසිංහ, පැසුණු පැන ලියනවා පී.බී. අල්විස් පෙරේ. එතකොට මේ කවියෝ අයිති වෙන්නේ කාව්‍ය ධාරාවන් ත්‍රිත්වයකට. කොළඹ යුගයේ කාව්‍ය පරම්පරා ත්‍රිත්වයකට තමයි මේගොල්ලෝ අයිති වෙන්නේ. චන්ද්‍රරත්න මානවසිංහ සහ පී.බී. අල්විස් පෙරේරා නම් දෙවෙනි පරපුරේ කවීන් එක ගන්න පුළුවන්. නමුත් කුමාරතුංග මුනිදාස අයිති වෙන්නේ හෙළ හවුල කියන පද්‍ය පරම්පරාවට. එතකොට මේ ත්‍රිත්වයේම තියෙන්නේ ළමා අත්දැකීම්. හරිද? ඒ කියන්නේ ළමයින් උදෙසා එහෙම නැත්නම් ළමයින් පිළිබඳ කළ නිර්මාණ. හරි. එතකොට දැන් අපිට මේකේ නැහැ දැන් මේ විවිධ තේමාවන් තෝරගන්නකොට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියද්දී හැම වෙලේම පිළිතුර ගොනු වෙනවා කිසියම් තේමාවකට. එහෙ නැත්නම් කිසියම් කොටසකට කිසියම් පාර්ශවයකට ලඟු වෙන. එතකොට අපි ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න ඕනේ මම මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීම සඳහා මොන විදිහේ පද්‍ය පන්තිද තෝරගන්නේ. දැන් මේකේ කෙලින්ම ප්‍රශ්නේ තියෙනවා ආරම්භයේදී කොළඹ යුගයේ කවීන්. එතකොට සියල්ලම පොදුයි. කොළඹ යුගයේ කිව්වහම කොළඹ යුගයේ මුල් පරපුරේ සිට නිස්නදස් කවියේ නූතන යුගය දක්වා සියල්ලම අදාළ. ළමයින් හා බැඳි අත්දැකීම් සිය නිර්මාණවලට විශේෂ කරගත් ආකාර නිදසුන් සහිතව පරීක්ෂා කරනවා. එතකොට ළමයින් හා බැඳි කිව්වහම ළමයින් උදෙසා කරන නිර්මාණත් ළමයින් පිළිබඳව කරන නිර්මාණත් කියන වර්ග දෙකම අයිති වෙනවා පුතේ දුවේ. හරිද? එතකොට බලමු අපි කොහොමද මේ උත්තරේට කරුණු ගොනු කරගන්නේ කියලා. දැන් එතකොට අපි මූලික හැඳින්වීම කරා. ඊට පස්සේ මොකද කරන්නේ? පියවරෙන් පියවර මේ කවි පන්ති පිළිබඳ පැහැදිලි කරමින් ඊට අදාළ උදාහරණ යොදමින් මේ ප්‍රශ්නට උත්තරේ ලියන්න. ඔන්න බලන්න. දැන් පළවෙනි එක ගැන ලියන්න. කුමාරතුංග මුනිදාස මහතා විසින් රචිත නැලවිල්ල පද්‍ය පන්තිය ළමා ලෝකය විශේෂ කරගත්තකි. ළමයින් මල්වැණිය. ඔවුන්ගේ ජීවිත ඊටාම මෘදුය. ළමයින් ලෝකය පිළිබඳ අවබෝධ කරගන්නේ
වැඩිහිටියන් විසින් කරලද දෑ ඇසුරෙන්. නැලවිල්ල පද්‍ය පන්තියේදී සාම්ප්‍රදායික දරු නැලවිලි ගීයෙන් ඔබට ගිය විවරණයක් කවියා විසින් සිදු කරනු ලැබේ. එය ලෝකය පිළිබඳ දරුවන්ගේ දෘෂ්ටිය පුළුල් කරවන්නට සමත් වේ. සමස්ත ලෝකයේම ස්වභාවය සෝබාදහම් ලොව ඇති ජීවී අජීවී සියල්ලෝ දරුවාට සුවනින්දක් උදා කර දීමේ අරමුණින් ක්‍රියාත්මක වනවා යන්න කවියා ස්ಫುಟ කරන්නට සමත් වේ. එතකොට මේ ඒ කියන්නේ මේ මුළු ලෝකයම මුළු සෝබාදහමම සියලු පරිසරයම දරුවා වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ. සුළඟ, ගහකොළ, සුරංගනාවන් ඔබට පද්‍ය පන්තියේ සමස්තය කිව්වහම තේරෙනවනේ. මේ හැම දෙයක්ම දරුවගේ නින්දට බාධා කරන්නේ නැතුව තමන්ගේ චර්යාවන් පාලනය කරගනිමින් ඉන්නේ. තමන්ගේ චර්යාවන් සීමා කරගනිමින් ඉන්නේ. මේක තමයි මේ කියන්නේ. හරි? සාමාන්‍යයෙන් දරුණැලිවිලි ගීයකදී ගැයෙන්නේ මවගේ චරිත ස්වභාවයන්නේ. දරුවාගේ මනස තුළ පරිකල්පන යථාර්ථයක් ලෙස ගොඩනගන්නට කවියා සමත්ව තිබේ. සමස්ත පද්‍ය පන්තිය පුරාම දක්න නැත්තේ මේ නිර්මාණශීලී කාව්‍යාත්මක අදහස් හුවමාරුව. දරුවා නැලවෙන්නේ සෝබාදහමේ සියලු ආකාරයේ රැකවරණ අවකාශය විඳිමින් හිර, සඳ, කුරුළු පැටව්, වසු පැටව්, හූනන්, හෝරා යතුරු, සුළඟ, ගස්වැල්, ගංගාවන්, දිව්‍ය කුමාර කුමාරියන්, තරු ආදී සියලු සෝබාදම් නිර්මිතයන් දරුවාගේ සතුටට අභිමුඛ කරගෙන සිටින බැව් මේ ළමා පද්‍ය නිර්මාණයෙන් පැහැදිලි වන්නේ පහතින් දැක්වෙන්නේ එයින් නිදර්ශන පද්‍ය පන්තිය. දැන් ඔය සමස්ත පද්‍ය පන්තිය පිළිබඳව අපි විග්‍රහයක් කරා. එතකොට සමස්ත පද්‍ය පන්තියේ අන්තර්ගතය පිළිබඳ පැහැදිලි කිරීමක් කරා. ඒක ළමා පද්‍ය නිර්මාණයක් කියන සනාත කිරීම කරා. දැන් අපි මොකද කරන්නේ? ඒකෙන් උදාහරණ කීපයක් බලන්න. සුරතල් දරු බිය වෙති කුරුළු පැටව් නොහඬති නැලවිල්ලෙන් කම් නැති කිරිල්ලෝද සැතපෙති. ඔබ දන්නවා ඔබට මතකයි පුංචි දරුවා නිදී. ඉතින් මේ පුංචි දරුවා නිදාගෙන ඉන්නවා. ඒ දරුවා බිය වෙයි කියලා. මොකද කරන්නේ? කුරුළු පැටව් අඬන්නේ නැහැ. කුරුළු පැටව් අඬන්නේ නැහැ. ඉතින් කුරුළු පැටව් අඬන්නේ නැතුව කුරුළු පැටවුත් නිදා ගන්න හින්දා කිරිල්ලියන්ට අවශ්‍ය නැහැ කුරුළු පැටව් නලවන්න. ඒ නිසා කිරිල්ලියොත් සැතපීලා ඉන්න. බලන්න සෝබාදහම පිළිබඳව මොනතරම් ලස්සන මොනතරම් චමත්කාර ජනක චිත්‍රයක් රසිකයාගේ නැත්තම් පාඨකයාගේ නැත්තම් මේක අහගෙන ඉන්න අයගේ හිතේම ඇවෙනවද කියලා. ගඟද සුළඟ සමගිනේ කතා නොකර පෙරමෙනි හබල් පහර ඔරුයේනේ නිසල්මන්ව විඳගන්න. ගඟ ඉස්සර නම් සුළඟ සමග කතා කරනවා. දැන් මොකද කරන්නේ? කතා කරන්නේ ගඟේ වතුරට ලැබෙන මේ ඔරුවෙන් එන හබල් පහර නිසල්මන්ව විඳගන්න. ශබ්ද කරන්නේ නැතුව විඳගන්න. එතකොට ගඟත් මේ වෙලාවේ ඉන්නේ පුංචි දරුවා වෙනුවෙන් පුංචි දරුවාගේ නිින්ද වෙනුවෙන් කිසියම් හැඟීමක් හිතේ තියාගෙන ඒ නිින්ද කඩාකප්පල් කරනවා. ඒතර බලන්න මේ ආකාරයට පුංචි දරුවාගේ ජීවිතය වෙත සමස්ත ලෝකයේම අනාවරණය වන ආකාරය මේ පද්‍ය පන්තිය තුලින් විවරණය කර ඇත්තේ. දැන් පැහැදිලිද පුතේ? ඒතර මේ කාරණේ ගැන කිව්වා. මේ පද්‍ය පන්තිය පිළිබඳව හැඳින්නුවා. ඒ පිළිබඳ උදාහරණ දුන්නා. ඒක ළමා අත්දැකීමක් බව සනාථ කෙරුවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කොළඹ යුගයේ කවීන් අතර වඩාත් ප්‍රචලිත කවියට වඩා ගීතයට නෑකම් කියන කාව්‍ය නිර්මාණ කරුවෙකු ලෙසින්. දැන් කියනවා චන්ද්‍රරත්න මානවසිංහලා. මානවසිංහයන් ලිව්වා ලදරු හැඟුම්. ඒතර මානවසිංහයන් පිළිබඳ හැඳින්වීමක් කරනවා. ඔහු කවියෙකුට වඩා ඔහුගේ කාව්‍යාත්මක නිර්මාණවල නැත්නම් කාව්‍ය නිර්මාණවල තිබුණේ ගීතවත් බවක්. ගීතවත් බවක් තිබුණා. ඉතින් කියනවා ඒ තරමට මොහුගේ නිර්මාණ තුළ ගීතවත් බවත් සහිතය ලදරු හැඟුම් පද්‍ය පන්තිය එබඳු ආකෘතියකින් රචනා වී ඇත්තේ පුංචි දරුවෙකු සිය සොහොයුරිය සමග ඇති කරගත් සංවාදයක ස්වරූපයෙන් රචිතය. පුංචි දරුවන්ට ලෝකය පිළිබඳ ප්‍රශ්න රාශිය පොඩි අය ප්‍රශ්න අහනවා. ලෝකය පිළිබඳ ඔක්කොම ප්‍රශ්න අහන්නේ එක්ක අම්මගෙන් නැත්නම් වැඩිහිටියන්. පුංචි දරුවෝ එහෙමනේ. ඔවුනේ සියල්ල निराකරණය කරගන්නේ වැඩිහිටියන්ගෙන් අසා විමසා බැලීම. මේ අවස්ථාව සෝබාදහමේ අති සුන්දර මොහොතකි. සඳ තරු පිරි අහසේ වලාකුළු එක් දිශාවකට ගමන් කරයි.
ඔහු මේ අසමසම සොබාදම් නිර්මිතය පිළිබඳ සිය සොහොයුරියගෙන් ප්‍රශ්න කරයි. ඇය සිය සොහොයුරාට ලබා දෙන්නේ නිර්මාණශීලී සෞන්දර්යාත්මක පිළිතුරකි. වලාකුළු යනු දිව්‍ය කුමාරිකාවන් බවත් ඔවුන් මල් ගොතනාගෙන බුදුන් දක්නා පිණිස යන බවත් බුදුන් නොමැති නිසා සිරිපතුල වන්දනා කරන බවත් සොහොයුරාගේ පැනයට පිළිතුරු දෙන සොහොයුරිය නැවතත් කියන්නේ දිව්‍ය කුමාරයන් තනිව නොයනා බවකි. වලාකුළු වටා සුළං රැලක් වී එන්නේ මවගේ ආදරයයි. මේ පුංචි දරුවාටද මවගේ ආදරය සමග අහසේ දිවයන්ට සිතෙන්නේ සොහොයුරිය ගොඩනැගූ පරිකල්පනීය යථාර්ථය පසක් කරලනු පිණිසය. බුද්ධාලම්බන ප්‍රීතියත් ස්වභාව සෞන්දර්යයත් ළමයින්ගේ සිතුවිලිවල මනා ස්වභාවයත් දක්නට ලැබෙන පද්‍ය පන්තියක් ලෙස මේ දැකිය හැක්කේ ඒ නිසායි. ඊට සාක්ෂි සපයන පද්‍ය පන්ති කිහිපයක්. දැන් ලදරු හැඟුම් පද්‍ය පන්ති පුංචි දරුවා අක්කගෙන් ප්‍රශ්න ටිකක් අහන. මොකද අර වලාකුළු එහෙම යන්නේ මට පේනවා මෙන්න මේ විදිහට. එතකොට ඒ ලස්සනට පාවෙලා යන්නේ මොකද? මටත් එහෙම හිතනවා පාවෙලා යන්නේ. මේ ආදි වශයෙන් ප්‍රශ්න ගොන්නක් අහනවා. ඒ ප්‍රශ්න ගොන්නට අක්කා දෙනවා හරි ලස්සන පිළිතුරක්. අක්කා කියනවා ඒ යන්නේ දිව්‍ය කුමාරයෝ. ඒගොල්ලෝ මල් ගොතාගෙන යනවා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. ඒතර පොඩි දරුවා කියනවා මට සිනහ මූණක් පේනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ දැකලා ඇත. ඒතර කියනවා නෑ බුදුහාමුදුරුවෝ හොයාගන්න නෑ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ මොකද කරන්නේ? සමනල කන්දේ ශ්‍රී පාදය ඉමිනෝ. ඒතර පුංචි දරුවා කියනවා මටත් යන්න හිතනවා දවසක ඒ වගේ. ඒතර කියනවා තනියම ඒ වලාකුළු වටේ නැත්තම් ඒ දිව්‍ය කුමාරිකාවන් වටේ අම්මලාගේ ආදරය පිරලා තියෙනවා. ඔබත් දවසක යන්න. ඒතර ඔබටත් ඒ වගේ හඳට උඩින් යන්න පුළුවන්. ඒ අහසේ සැරිසරන්න පුළුවන්. ඒ සුන්දරත්වය විඳින්න පුළුවන්. ඒතර මේ බලන්න මේ පුංචි දරුවට තමන්ගේ ජීවිතය ඇතුලේ නැගෙන ප්‍රශ්න සමූහය සහ සබාදහම පිළිබඳ ඔහුගේ ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන ඔහුගේ සොහොයුරිය ලබා දෙන්නේ ඊටාම සෞන්දර්යාත්මක පිළිතුරක්. ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු පිළිතුරක්. ඒ වගේම තමයි ඒ තුල බුද්ධාලම්බන ප්‍රීතිය, ඒ වගේම සබාදහමේ ලස්සන චමත්කාරය මේ කියන කාරණා සියල්ල තියෙනවා. එහෙනම් එහෙම ලිව්වේ මේක මොන හින්දාද? මේක ලදරු හැඟුම් පද්‍ය පන්තිය ළමා අත්දැකීමක් නිසා නැත්තම් ළමයින් උදෙසා ළමයින් පිළිබඳව ලියවෙච්ච පද්‍ය පන්තියක් නිසා. ඒකට ඒ බව අපි සනාත කෙරුවා. දැන් අපි මොකද කරන්නේ? ඊට අදාළ උදාහරණ යොදමු. බලන්න. මල්ලි දන්නේ නැහැ කුමාරයන්ගේ අම්මලාගේ ආදරේ පිරීලා හුලං රැලක් වී යනවා පරිස්සමට වටටම ඉතිලා. වෙසක් පෝයදා හුලඟක් වන්නට අම්මට කියනවා හඳ පානේ වලා කුඩක් උඩ මාත් නැගීලා යනවා හැමතරුවක් ගාන. මේ අයුරින් මානව සිංහයන් විසින් රචිත ලදරු හැඟුම් පද්‍ය පන්තියේ ළමයින්ගේ ජීවිතවල සැබෑ ස්වરૂපය මනවින් නිරූපණය කිරීමට සමත් වී ඇති බව කිව හැකියි. දැන් පැහැදිලිද පුතේ? එතකොට අපි පියවරෙන් පියවර මේ එක එක නිර්මාණය තුළ ළමා අත්දැකීම් කියන කාරණේ තියෙන හැටි. දැන් මේක අපිට කියන්න තිබුණා නම් පන්ති විෂමතාවය කියලා, ස්වභාව සෞන්දර්යය කියලා අපි ඒක වෙන විදිහකට කියන්නේ. මානව සම්බන්ධතාව පිළිබඳව නම් අපි ඒක කියන වෙන විදිහකට. අන්න ඒ වගේ පුතේ අපි කල්පනා කරන්න ඕනේ අපි ලබා ගන්න මේ ප්‍රශ්නයට අදාළව එකතු කරගන්න අත්දැකීම් සහිත ඒ පද්‍ය පන්ති මොනවද? ඒ පද්‍ය පන්ති පිළිබඳව අපි විසින් කිව යුත්තේ කුමක්ද කියලා. ඊළඟට එනවා තුන්වෙනි පද්‍ය පන්තියට පී.බී. අල්විස් පෙරේරා මහතා විසින් රචනා කරපු පැසුණු පැන පද්‍ය පන්ති. ඒතර පැසුණු පැන පද්‍ය පන්තියේ තියෙන්නේ ඒත් ළමා අත්දැකීමක්. හැබැයි ළමයින් පිළිබඳව ලියවෙච්ච පද්‍ය පන්තියක්. නැත්නම් ළමයෙකු අර වගේම ප්‍රශ්න සමූහයක් අහනවා. ඒ ප්‍රශ්න වලට ඔහුට ලබා දෙන පිළිතුරු පිළිබඳව පද්‍ය පන්තියක් මේක. පී.බී. අල්විස් පෙරේරා කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ හෙවත් තරුණ කවි පරපුරේ කවිය. මේ පරපුරේ කවියෝ වැඩි ලෙසම අවධානය යොමු කරන ලද්දේ සබාදහම පිළිබඳව කාව්‍ය රචනා කිරීම පිණිසයි. ඔහු විසින් රචිත පැසුණු පැන පද්‍ය පන්තියේ සබාදහම සමග ළමා ලෝකයේ මනසේ සංකලනය කොට ඇත. පෙරකී පරිද්දෙන්ම පුංචි දරුවන්ට ලෝකය පිළිබඳ ප්‍රශ්න රාශියක්. ඒ ගැන වුන් විමසා සිටින්නේ වැටි හිටියන්ගේ. දැන්
ඔබ පැසුණු පැන පද්‍ය පන්තිය කියවලා තියෙනවා, අහලා තියෙනවා, අපි ਵਿਚාරය කරලා තියෙනවා. එතකොට ඔහු අහනවා ප්‍රශ්න සමූහයක්. මේ ප්‍රශ්න සියල්ල සබාදහම පිළිබඳ. හැබැයි ඒ සබාදහම පිළිබඳව අහන ප්‍රශ්නවල තිබෙන්නේ මානව ජීවිතය පිළිබඳ ගැඹුරු අදහසක්. මානව ජීවිතය පිළිබඳ විවරණයක්. හරි. වැඩිහිටියන්ගේ අදහස් වලට අනුව වුන් ලෝකයේ දකිති, ඥානනය කරති. සෑම සබාදාම් නිර්මිතයක්ද අපූර්වය. ඒවා එසේ වූයේ ඇයිදැයි කිසිවෙකුට කිව නොහැකිය. වැඩිහිටියන් වන අප ඒ යථාර්ථයට මුහුණ දී ඒ බාරගනු මිස සබාදහමට අභියෝග කිරීමට හෝ ප්‍රශ්න කිරීමට යන්නේ නැත. එහෙත් පුංචි දරුවන්ට එය නොවැටහෙන්නේ ඔවුන් සියල්ලක් පිළිබඳව ප්‍රශ්න කරති. එසේ කරන්නේ මේ සබාදහමේ නිමැවුම් සියල්ල ඔවුන්ට ගැටලුවක් වන නිසාය. මේ පද්‍ය පන්තිය පී.බී. අල්විස් පෙරේරා විසින් ලියූ අන්ධ කවියා පද්‍ය කෘතියෙන් උපුටා ගත්තකි. මීට පැසුණු පැන යන නාමයේ දී ඇත්තේ ඉහත කී පැසුණු සමාජයෙන් අහන පුංචි දරුවා විසින් අසන ඔහුගේ මුවගට නංවන පද්‍ය පන්තිය තුළ ඉදිරිපත් කර ඇති බැවින් පහත දැක්වෙන්නේ ඊට නිදර්ශන කිහිපයකි. පවතී අඬන ගිරියා මල්වල සද්දේ කෝඳුරු රංචු අත්තික්කා ගෙඩි මැද්දේ කජුවට පුහුල මේ යටි පැත්තෙහි පැද්දේ අම්මේ කෙලේ මේවා කවුරුද බැත්තේ. එතකොට මේ පුංචි දරුවට හිතෙනවා මේ විසම පරිසරයේ ගස්වැල්වල ගෙඩිවල ඒවල ස්වභාවයේ ස්වරූපේ යම් යම් විවිධතා විෂමතා තිබෙනවා. මේක කොහොමද මෙහෙම නිර්මාණය වුණේ? මේ විෂමතාවය හැදුනේ කොහොමද? මේ විභේදනය හැදුනේ කොහොමද? මේ වෙනස නිර්මාණය වුණේ කොහොමද කියන්නේ. ඉතින් මේ වෙනස නිර්මාණය වීම පිළිබඳ නැත්නම් මේ වෙනස මේ විදිහට නිමැවීම පිළිබඳව ඔහුට තිබෙනවා ප්‍රශ්න ගණනාවක්. ඉතින් ඒ ප්‍රශ්න පිළිබඳව තමයි ඔහු මෙසේ විමසා සිටින්නේ. සමහර මල් තිබේ ලස්සන එමට ඇත, එනමුදු සුවඳ නම් ගෑවුණු තැනක නැත. සමහර මලක තනි සුදු මැලි පැහැය ඇත, තිබුණත් සුවඳ පිනවයි දුටු අයගෙන සිත. එතකොට ඔබ දන්නවා ලෝකේ සමහර මල් තියෙනවා ලස්සනයි, ඒ වුණාට සුවඳ නැහැ. ලෝකේ සමහර මල් තියෙනවා සුවඳ තියෙනවා ලස්සන නැහැ, පෙනුම හරි කැතයි, හැබැයි හරිම සුවඳයි. මිනිස් ජීවිතෙත් අන්න ඒ වගේ නේද? ලස්සන පෙනුමක් තියෙන කෙනෙක්ගේ හොඳ ගතිගුණ නොතිබෙන්න පුළුවන්. හැබැයි හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ලස්සන පෙනුමක් තියෙන කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත් මේ විෂමත්වය, මේ විවිධාකාර ස්වභාවය, මේ විභේදනය පරිසරය තුළ සබාදහම තුන අනිවාර්යයි. ඒ తත්වයම අපිට සමාජය තුලින් අත්දකින්න පුළුවන්. සබාදහම පිළිබඳ පුංචි දරුවාට නැගුණු ප්‍රශ්න සියල්ල ඔහුගේ මුවගින් රසිකයා වෙත මුදාහනු ලැබේ. දරුවා ලෝකයට සම්බන්ධව අවකාශ වන ලැබුණත් ඒ තවදුරටත් වැඩිහිටියන්ට පව ප්‍රශ්නකාරී බවක් එකතු කරන්නට සමත් වන පද්‍ය පන්තිය. ඒ කියන්නේ මේ දෙන උත්තර වලින් හෝ නැත්තම් දරුවාට ප්‍රශ්න වලින් දරුවට ලෝකය පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැහැ. හැබැයි වැඩිහිටියන්ට පවා ලෝකය පිළිබඳ නැවත වරක් සිතන්නට ඒ ප්‍රශ්න ටික හේතු වෙනවා. හරි. මේ ආකාරයෙන් දැන් අපි ලිව්වා කොහොමද නැලවිල්ල පද්‍ය පන්තිය කොහොමද ළමා පද්‍ය නිර්මාණයක් වෙන්නේ? ලදරු හැඟුම් පද්‍ය පන්තිය කොහොමද ළමා පද්‍ය නිර්මාණයක් වෙන්නේ? පැසුණු පැන පද්‍ය පන්තිය කොහොමද ළමා පද්‍ය නිර්මාණයක් වෙන්නේ? මේ පද්‍ය පන්තිය ත්‍රිත්වයේ අන්තර්ගතය තුල කවියන් ඉදිරිපත් කළ තියෙන කරුණු කාරණා මොනවද කියලා. එහෙමනම් අපි දැන් කියනවා මේ සියල්ල මොනවද? ළමා අත්දැකීම්. මේ සියල්ල ළමා අත්දැකීම්. ඒ කියන්නේ එක්ක ළමයින් උදෙසා එහෙම නැත්නම් ළමයින් පිළිබඳව නිර්මාණය වෙච්ච පද්‍ය පන්ති. මෙන්න මේ කාරණේ කියලා අපි ඉවර කරනවා. මේ ආකාරයට කොළඹ යුගයේ කවීන් සිය කාව්‍ය නිර්මාණකරණයේදී විවිධ තේමාවන් විෂය කරගත් අතර එම තේමාවලින් වැදගත් තේමාවක් ලෙස ළමා පද්‍ය නිර්මාණ හැඳින්විය හැකිය කියලා. ඒ තුළින් සබාදහම පරිසරය ලෝකය පිළිබඳ මනරම් අදහස් සමූහයක් ගොඩනගන්නට සමත්කම් දක්වා යන්නට කියලා. දැන් පැහැදිලිද පුතේ? එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි සංසන්දනාත්මක විචාර ප්‍රශ්නයක්. හරි? මේක සංසන්දනාත්මක විචාර ප්‍රශ්නය. සංසන්දනාත්මක විචාර ප්‍රශ්නයකට ලකුණු හම්බ වෙනවා කීයක්ද? 15ක් හම්බ වෙනවා.
සංසන්දනාත්මක විචාර ප්‍රශ්නයකදී මෙන්න මේ විදිහට තමයි අපි පුතේ කරුණු ගුණ කරගන්න වෙන්නේ. ඉතින් පද්‍ය පන්ති 3ක් තමයි සාමාන්‍යයෙන් අපිට සම්මතය වෙන්නේ. සමහරට පද්‍ය පන්ති 2ක් ඇසුරෙන් ලියන්න ඕන නැත්නම් නම් කරන ලද පද්‍ය පන්ති ඇසුරෙන් ලියන්නත් ප්‍රශ්න සැකසෙන්න පුළුවන්. ඒ කොයි විදිහට ආවත් ඔබ තේරුම් ගන්න ඕනේ මූලිකම කාරණේ තමයි පුතේ මෙන්න මේ විදිහට අපි පිළිවෙලට පද්‍ය පන්ති පිළිබඳව සඳහන් කරලා ලියන්න ඕනේ කියලා. ආයිබෝන් දුවේ පුතේ. එහෙමනම් අපි තවත් සංසන්දනාත්මක විචාර ප්‍රශ්නයක් කතා කරමු. නූතන පද්‍ය සංග්‍රහය යටතේ නූතන පද්‍යයෙන් ලකුණු ලබා දීමේ පිළිවෙල පිළිබඳව මම පෙර වීඩියෝවකින් ඔබට ගෙන අර දැක්වුවා. අපි බලමු නූතන පද්‍ය සංග්‍රහය පද්‍ය පන්ති වල කවි පන්ති සංසන්දනය කරන්න යනකොට තවත් තේමාවක් පිළිබඳව කතා කරන්න. ඒ තමයි ඔබේ මේ මුල් නිබන්ධනයේ 7 වෙනි පිටුවේ තියෙනවා ප්‍රශ්නයක්. කොළඹ යුගයේ කවිහු ජාතික නිදහස ස්වභාව සෞන්දර්ය සහ ළමා අත්දැකීම් සිය කවියට විෂය කරගත්හ. නිර්දිෂ්ට පද්‍ය පන්ති 3ක් ඇසුරෙන් විමසන්න කිය. ඒතර ඔබ දන්නවා කොළඹ යුගය කිව්වහම මේ සියලුම පද්‍ය පරම්පරාවල් අපිට අයිති වෙනවා. කොළඹ යුගය කිව්වහම. ඒතර මේ කොළඹ යුගයේ කවීන්ගේ විශේෂිත තේමා 3ක් තමයි අපිට මෙතනින් විග්‍රහ කරන්නට අවකාශය ලැබිලා තියෙන්නේ. හරිද? විශේෂිත අවකාශ 3ක්. එහෙම නැත්නම් තේමා 3ක්. එක තේමාවක් තමයි ජාතික නිදහස. ජාතික නිදහස. හරි? අනිත් එක තමයි ස්වභාව සෞන්දර්යය. ස්වභාව සෞන්දර්යය. ඔබ කෙටි සටහනක් ගහනකොට මේ විදිහට සටහන් කරගත්තාම ලේසි. තුන්වෙනි කාරණේ තමයි ළමා අත්දැකීම. එතකොට ඔබට මේකෙන් පැහැදිලි වෙන කාරණේ තමයි නූතන කවියෝ කොළඹ යුගයේ කවියෝ තමන්ගේ කාව්‍ය නිර්මාණයන්හි නිරත වෙද්දී තේමාත්මක වශයෙන් සමානතා වගේම විෂමතාවක් තිබුණා. තේමාත්මක වශයෙන් අත්දැකීම් තෝරා ගැනීමේ සමානතාවක් තිබුණා, විෂමතාවක් තිබුණා. දැන් මෙතන අපි මේ කතා කරන්නේ දැන් අපි මීට පෙර සාකච්ඡාවකදී සාකච්ඡා කරා කොළඹ යුගයේ කවීන් කොහොමද ළමා අත්දැකීම් කවි පන්ති වල විෂය කරගත්තේ කියලා. දැන් අපි කතා කරන්නේ ළමා අත්දැකීම් විතරක් නෙමෙයි. ස්වභාව සෞන්දර්යය, ජාතික නිදහස වගේ දේවල් මේ අයගේ නිර්මාණ වල අස්තිදේශය වුණා කියලා. එතකොට මේ තේමාත්මක විවිධතාවය විතර කවීන් කවි ලිව්වේ හුදෙක් එක තේමාවක් ගැන විතරක් නෙමෙයි. කියනකොට ඔබට මේ තේමාත්මක විවිධතාවය පිළිබඳව සඳහන් කරද්දී හරි අපි මේකට කියන කොළඹ යුගයේ තේමාත්මක විවිධතාව. කොළඹ යුගයේ කවියේ තේමාත්මක විවිධතාවය. තේමා වශයෙන් එහි තිබෙන විවිධත්වය කොහොමද මේ ඔවුන්ගේ නිර්මාණ තුළ අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. හැම වෙලේම මතක් කරගන්න. දැන් කවි ටික අපි කියවගෙන යනවා, කවි ටික ඉගෙනගෙන යනවා, කවි ටික අධ්‍යයනය කරගෙන යනවා. ඊට පස්සේ අපිට නිර්දිෂ්ට කවි පිළිබඳ අපි පොදු දැනක ඉඳන් හිතන්න. පොදු දැනක ඉඳන් හිතන්න. හිතන්නකෝ අපි නගරයකට ගිහිල්ලා කඩසාප්පු වලට ගිහිල්ලා අපි විවිධාකාර භාණ්ඩ මිලදී ගන්න. ඊට පස්සේ නිවසට ඇවිල්ලා අපි ඒ භාණ්ඩ මිලදී ගත්ත කඩසාප්පු පිළිබඳව අපි ස්වයං අධ්‍යයනයක නිරත වෙනවා. නේද? භාණ්ඩ ලාභයට දෙන්නේ කොහෙන්ද? ගුණාත්මක වලින් වැඩිපුර භාණ්ඩ කොහෙද තියෙන්නේ? නේද? මේ පාරිභෝගිකයන්ට මනසේ සලකන කඩසාප්පු වර්ග මොනවද? පාරිභෝගිකයන් පිළිබඳ හිතන්නේ නැති කඩසාප්පු මොනවද? මෙන්න මේ වගේ අපිට පුළුවන් අර සියල්ලටම ගිහිල්ලා ඇවිල්ලා අපිට විග්‍රහය කරන්න.
අපිට විග්‍රහ කරන්න. අන්න ඒක තමයි මේ විශ්ලේෂණය කියලා කියන්නේ. නැත්නම් සංසන්දනාත්මකව කරුණු ඉදිරිපත් කරනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ දැන් අපිට තියෙනවා සමස්ත පද්‍ය සියල්ලම පිළිබඳ පොදු අවබෝධයක්. මෙතෙක් ඔබට අධ්‍යයනය කරන්න නියමිත වෙච්ච කවිපන්ති සියල්ල පිළිබඳව අපිට තියෙනවා සමස්ත අවබෝධයක්. දැන් මේ සමස්ත අවබෝධය සුරෙන් අපි මොකද කරන්නේ? මේ සියලු පද්‍ය පන්ති පිළිබඳව පොදු අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට ඒකෙදී අපිට මෙන්න මේ වගේ ප්‍රවර්ගයන් හම්බ වෙනවා. නැත්තම් තේමාවන් හම්බ වෙනවා. නැත්තම් විවිධ ධාරාවන් හම්බ වෙනවා. මේ ප්‍රවේශයන් ඔස්සේ ගියපු අවස්ථා අපිට හම්බ. ඉතින් ඒවට ගැළපෙන පද්‍ය පන්ති මොනවද කියන එක තමයි මේ විග්‍රහාත්මකව කරුණු ඉදිරිපත් කරන්න අවශ්‍යතාවය තියෙන. ඒකට අපි හැම වෙලේම කියනවා මෙන්න මේ පද්‍ය පන්තියේ මෙන්න මේ ලක්ෂණය තිබුණා. මේ පද්‍ය පන්තියේ මේ ලක්ෂණය තිබුණා. මේ පද්‍ය පන්තියේ මේ ලක්ෂණය තිබුණා. අන්න ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ කොළඹ යුගයේ කවීන්ගේ මෙන්න මේ තේමාත්මක විවිධතා අපිට හඳුනා ගන්න ලැබුණා කියලා. හරිද? අපි බලමු මේ ප්‍රශ්නෙට කොහොමද අපි මේකේ උත්තරය ගොනු කරලා තියෙන්නේ කියලා. මම ඔබට කලිනුත් කිව්වා ඔබට ලැබී තිබෙන මේ නිබන්ධනවල ඇතැම් ප්‍රශ්න සඳහා ආදර්ශ පිළිතුරු ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඇතැම් සිසුන් සතුව මේ පළමු නිබන්ධනය නොමැති වෙන අවස්ථා තිබෙනවා. ඔබට ඒ නිසා නොමැති අයට ඉදිරියේදී නිබන්ධනය ලැබෙන්න සලස්වනවා. ඒ වගේම හිස්තැන් තියෙන තැන්වලට ඔබට අවශ්‍ය කරුණු කාරණා ඔබ සටහන් කරගන්න. මේ පැහැදිලි කිරීම යන අතරතුර සටහන් කරගන්න. මේ ලියා තිබෙන මේ දේවල් ඔබ සටහන් කරගන්න. මේ ප්‍රශ්නේ අවසානයේ තිබෙන ඉඩේ සටහන් කරගන්න. ඔබට මුද්‍රිත මේ ප්‍රශ්න වලට අදාළ ආදර්ශ පිළිතුරු ඉදිරියේදී ඔබට ලැබෙන. බලමු. මම කව පළවෙනියම මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියද්දී හැඳින්වීමක් කරන්න ඕන කියලා. කොළඹ යුගයේ කවිය සිංහල කවියේ වර්ධනීය අවදීන් වල විශේෂ සන්ධිස්ථානයක් බිහිව කොළඹ කවිය විවිධතා විෂමතා ගණනාවකින් සමන්විතය. විශේෂයෙන්ම කොළඹ කවිය තුළ කාව්‍ය පරම්පරා කිහිපයකින් සමන්විතය. එමෙන් මේ පරම්පරාවලට ආවේනික ගති ලක්ෂණ වලින් සමන්විතය. සමකාලීන සමාජ අවශ්‍යතාවය සපුරාලීම පිණිස ඇතැම් කවියෝ සිය නිර්මාණ භාවිත කළෝය. සමකාලීන සමාජ අවශ්‍යතාවය. දැන් උදාහරණයක් විදිහට රට ජාතිය විදේශ රටක ආධිපත්‍යයට යටත් වෙලා තියෙනවා නම් කිසියම් කාලයක ඒ ආධිපත්‍යධාරී විදේශ සමාජය මේ රටින් පළවා හරින්න සටන් කරන්න අවශ්‍ය නම් ඒ සටනට අවශ්‍ය ජීවගුණය සපයන්න කවියන්ට පුළුවන්. උදාහරණයක් විදිහට 48 අපිට නිදහස හම්බ වෙනකන් අපි යටත් යුද්ධයක් නේ බ්‍රිතාන්‍යය. ඒතර බ්‍රිතාන්‍යකාරයන් ලංකාවෙන් පන්නා දැමීම පිණිස ගොඩනැගිච්ච ජාතික නිදහස් අරගලයට මහින්ද හාමුදුරුවෝ සහාය දුන්නා. උන්වහන්සේගේ කාව්‍ය නිර්මාණ තුළින් උන්වහන්සේ ඒ මතවාදී මැදිහත් වීම සිදු කරා. ඒක කවියකට කරන්න පුළුවන්. රණබිමක යුද වදින රණවිරුවන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කරන්න ගීලිය වෙන්න. එතකොට ඔවුන්ගේ ආත්ම ශක්තිය වැඩි වෙනවා. ඒවා විප්ලවයකට දායකත්වයේ ලැබෙන සාහිත්‍ය පසුබිමක් තියෙනවා. ඔබ දන්න රුසියන් විප්ලවයේ ප්‍රධාන කාර්යභාරය සිදු කරේ සාහිත්‍යකරු. ප්‍රංශ විප්ලවයේ සාහිත්‍යකරු. ඒවා පසුපස සාහිත්‍යකරුවන් හිටියා. ඒ වගේ නිර්මාණයකට පුළුවන් සාහිත්‍ය නිර්මාණයකට පුළුවන් මතවාදයක් ගොඩනගන්න සමාජය තුළ. ඒක හිතකර වෙන්නත් පුළුවන් අහිතකර වෙන්නත් පුළුවන්. හොඳයි. කළෝය. මේ නිසා කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන්ගේ සිට නූතන නිදහස් කවියේ නිර්මාණ භාවිතාව දක්වා කවියන්ගේ අනන්‍ය ලක්ෂණ රාශිය. ඒ අයට තියෙන අනන්‍ය ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒ අතර ඔවුන් තෝරාගත් විවිධ තේමාවන්ද සහිතය. මේ අතර කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණවල රිද්ම ලක්ෂණ සලකා බැලීමේදී පොදු ස්වරූපයන් කිහිපයකි. ඔවුන් සිය පද්‍ය නිර්මාණ තුළින් ගවේෂණය කළ අත්දැකීම් අතර ජාතික නිදහස, ස්වභාව සෞන්දර්ය, ළමා අත්දැකීම් ආදී විවිධ ශේෂ්ත්‍ර දැකිය හැකියි. මේ සඳහා නිදර්ශන පද්‍යපන්ති ලෙස තිබෙත් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචිත ලක්මෞනි මගේ පද්‍යපන්තිය. එතකොට ජාතික නිදහසට අයිති වෙනවා ලක්මෞනි මග. කවුද ලිව්වේ? එස් මහින්ද හිමි.
මහින්ද හිමියන්ගේ ලක්මවුනි මගේ පද්‍ය පන්තිය අපිට කියන්න පුළුවන් මේ ජාතික නිදහස පිළිබඳව සඳහන් කරව පද්‍ය පන්තියක් කිය. මේවන ප්‍රේමතිලක මහතා විසින් රචිත අඩසඳ පද්‍ය පන්තියක්. එතකොට ස්වභාව සෞන්දර්යයට අපිට ගන්න පුළුවන් මේමන ප්‍රේමතිලක මහතා විසින් රචනා කරපු අඩසඳ. අඩසඳ. කවුද ලිව්වේ? මේමන ප්‍රේමතිලක. අඩසඳ පද්‍ය පන්තියක්. පී.බී. අල්විස් පෙරේරා මහතා විසින් රචිත පැසුණු පැද පද්‍ය පන්තියත් නිදර්ශන ලෙස ගත හැකියි. එතකොට අපි ළමා අත්දැකීම් විදිහට ගන්නවා පැසුණු පැන පද්‍ය පන්තිය. මේක ලිව්වේ පී.බී. අල්විස් පෙරේරා. හරිද? එතකොට බලන්න මේ පද්‍ය පන්ති ත්‍රිත්වය මේ කියන තේමාවන් වලට අයිති වෙනවා. ඒතකොට එකෙන් කියවෙන්නේ නැහැ ළමා අත්දැකීම් පිළිබඳව තියෙන එකම පද්‍ය පන්තිය පැසුණු පැන පද්‍ය පන්තිය කියලා. ස්වභාව සෞන්දර්ය පිළිබඳව තියෙන එකම පද්‍ය පන්තිය අඩසඳ කියලා. ජාතික නිදහස පිළිබඳව නම් තියෙන්නේ මේ පද්‍ය පන්තිය පමණයි අපිට. අනිත් ඒවාගෙන් අදහස් වෙන්නේ නැහැ ඒක කියන. හරිද? ඒතකොට ඔබට මේ සඳහා කැමැති පද්‍ය පන්තියක් උදාහරණ ලෙස භාවිතා කර හැකි කියන එක මතක තියාගන්න. හරිද? තව මේ වගේ වන්නේ හැන්දෑව ස්වභාව සෞන්දර්යයට ගන්න පුළුවන්. තවත් ඒ වගේ නිර්මාණ ගණනාවක් තිබෙනවා. ළමා පද්‍ය නිර්මාණ අපි කලින් කතා කරලා තියෙනවා. මේ වගේ තව නිර්මාණ තියෙනවා පුතේ. හරිද? ඒ නිසා මේක ආදර්ශ පිළිතුරකදී ඔබට නිදර්ශන වශයෙන් කියන මේ කාරණාවකදී මේ ලකුණු සඳහා පිළිතුරු ලිවීමේදී ඔබ මේ පද්‍ය පන්ති මා උදාහරණ කරන් තිබෙනවා. ඔබට මේක පැහැදිලි කිරීම පිණිස. ඒතර ඔබට මේකට කැමැති ප්‍රශ්න ටිකක්, කැමැති පද්‍ය පන්ති ටිකක් මේ සඳහා ගන්න පුළුවන්. හැබැයි මේ කියන තේමාවලට ගැළපෙන පද්‍ය පන්ති විදිහට ඒවා සලකන්න ඕනේ. ඔබට උසස් පෙළ ලකුණු දීමේ පටිපාටිය සකස් කරද්දී උනත් මහාචාර්යවරයා මෙහෙම පද්‍ය පන්ති 3ක් නෙවෙයි පුතේ කිහිපයක් දෙනවා. පරීක්ෂකවරුන්ට ලකුණු ප්‍රදානය කිරීම සඳහා ඒ කිහිපයෙන් තෝරාගත් පද්‍ය පන්ති කිහිපයෙන් අදාළ පද්‍ය පන්ති දරුවා ලියලා තියෙනවා නම් ශිෂ්‍යයා ලියලා තියෙනවා නම් අපේක්ෂකයා ලියලා තියෙනවා නම් ඒවට ලකුණු ලැබෙනවා. හරි. ඕන දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟට මේ ජාතික නිදහස කොහොමද කවියන්ගේ නිර්මාණ වලට වස්තු විෂය උනේ කියලා. ටිබෙට් ජාතිකයේස් මහින්ද හිමියන් කොළඹ යුගයේ මුල් පරපුර ප්‍රභාවත් කළ කවියෙකි. කාලීන අවශ්‍යතාවයක් සපුරාලීම පිණිස සිය කවිය අවියක් ලෙස ජාතික නිදහස් සටන වෙනුවෙන් කැප කළ කවියෙක්. ඔබ දන්නවා මහින්ද හාමුදුරුවෝ කියලා කියන්නේ ජාතික නිදහස් සටනේ වීරයෙක්. ඒතර කවියෙක් කොහොමද ජාතික වීරයෙක් වෙන්නේ? ඒ උන්වහන්සේගේ නිර්මාණ භාවිතාව නිසා. උන්වහන්සේ ජාතික වීරයෙක් බවට පත් වෙන්නේ ජාතික වීරවරයන්ගේ ලයිස්තුවට උන්වහන්සේගේ නම ඇතුළත් වෙන්නේ උන්වහන්සේගේ නිර්මාණ නිදහස් සටන සඳහා මතවාදී ශක්තියක් දුන්න හින්දා. එහෙම නැත්නම් උන්වහන්සේගේ පෑන තමයි උන්වහන්සේ මේ නිදහස් සටනට භාවිත කරපු අවිය. ස්වදේශිකයන් විදේශිකයන්ට එරෙහිව සූදානම් කිරීමේ මතවාදී මැදිහත් වීම සිදු කළේ කවුද? මහින්ද හිමියන්. ලංකාව බටහිර ආධිපත්‍යයට යටත්ව ඇති සමයක උන්වහන්සේ රට බේරා ගැනීමේ සටනින් පුරෝගාමීක බවට පත් වූයේ සිය කවිකම ඇසුරෙන්. ලංකාවාසී ජනයා තුළ ජාත්‍ය අනුරාගය, දේශමාමකත්වය, දේශීයත්වය ඇති කරවමින් ඔවුන්ට රටේ නිදහස දිනා ගැනීමේ සටන වෙත තල්ලු කිරීම උන්වහන්සේගේ කවියේ අරමුණ විය. ජාතික නිදහස් සටනට උරදෙන කවියෙකු බවට මහින්ද හිමියන් පත් වූයේ එපරිද්දෙන්. මහින්ද හිමියන් විසින් රචිත ලක්මවුනි මගේ පද්‍ය පන්තිය මේ ආකාරයේ ගුණ වර්ණනාව ලක්මව් පිළිබඳ සෙනෙහසක් ආදරයක් ඇති කරවමින් ලාංකේය ජන සමාජය නිදහස් සටනට තල්ලු කිරීමට උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ. අපි මව්වරු දෙදෙනෙකුගේ දරුවෝ වෙමු. එක් අතකින් අප මෙලොවට බිහි කළ මවය, අනෙක් අතට අප ඉපදුණු මව් රටය. දැන් හිතන්න ඔබ මෙලොවට බිහි කළ මවට කවුරු හරි කෙනෙක් කරදර කරන්න මොන හරි හිරිහැරයක් කරන්න හිංසනයක් කරන්න ආවොත් ඔබ මොකද කරන්නේ? ඔබ නෙකරුණේ බලා සිටිනවද? කවදාවත් නැහැ. ඔබ ඊට එරෙහිව කෙසේ හෝ සටන් කරනවා. ඔබ කෙසේ හෝ ඔබට හැකි උපරිමයෙන් ඇයගේ ජීවිතය බේරා ගැනීම පිණිස වෙහෙස වෙනවා.
අන්න ඒ වගේ තමයි එවැනිම යුතුයකමක් අපිට පුතේ මේ මව් රට සම්බන්ධෙනුත් තියෙන. මේ මව් රට සම්බන්ධෙනුත් තියෙන. මේ මව් රටේ එහෙම නැත්නම් මේ මව් රටේ ස්වාධීනත්වය ස්වෛරී භාවය වෙනුවෙන් එහෙම නැත්නම් නිදහස වෙනුවෙන් ඔබට වගකීමක් තියෙනවා අපට වගකීමක් තියෙනවා මේ රටවැසියන්ට වගකීමක් තියෙනවා. අන්න ඒ වගකීම තමයි ලංකා මාතාව පිළිබඳව සඳහන් කරමින් මහින්ද හිමියන් එළියට ගත්ත කාරණේ නැත්තම් අවදි කරන ලද කාරණේ වෙන්නේ. අනෙක් අතට අප ඉපදුණු මව් රටය අපේ මව සුරැකීමේ වගකීම මෙන්ම මව් රට සුරැකීමේ වගකීමද අප සතුයි. මේ දේශාභිමානී හැඟුම් සහිත පද්‍ය පන්තියක් ලෙස ලක්මවුනි මගේ පද්‍ය පන්තිය හැඳින්විය හැක්කේ ඒ නිසායි. සතු වී තිබෙන කොට ඔබගේ සෙනෙහදම මුතුමිනි රනින් මට අත්වන ඵලෙකිම පුතුෙමි ඔබට උපදින හැම තැනේදීම පැතුමෙන් මගේ සිරිලක් මව් වදිමි මම. ලංකා මාතාවගේ අප්‍රමාණ ගුණ සමුදාය කවියාගේ වර්ණනාවට හසු වේ. ලෝකයේ සෙසු රටවල් අතුරෙන් ස්වභාව සෞන්දර්යයෙන් භූ විෂමතාවයෙන් බෞද්ධාගමික උරුමයෙන් සભ્યත්වයෙන් අගතැන්පත් වෙනක් රටක් මෙලොව නැත්තේ. කවියා මේ සියලු ලක්ෂණ විස්තර කරනු ලබන්නේ රසිකයා තුළ ඉහත කී දේශානුරාගී හැඟීම් දනවනු පිණිසය. එය සාර්ථක වී ඇති ආකාරය ඉහත නිදර්ශනයෙන් සනාථ වන. දැන් පැහැදිලිද පුතේ කියන්නේ? එහෙමනම් කොළඹ යුගයේ කවීන් යුගයේ අවශ්‍යතාවයක් විදිහට කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික නිදහස පිළිබඳව ලියන්න පෙළඹුණා. අන්න ඒ බව සනාථ කරන පද්‍ය පන්තියක් තමයි එස් මහින්ද හිමියන්ගේ ලක්මවුනි මගේ පද්‍ය පන්තිය කියන එක අපි මේ උත්තරේ සනාථ කරලා ඉවරයි. එහෙමනම් කොළඹ යුගයේ කවීන්ගේ තේමාත්මක විවිධතාවල එක ලක්ෂණයක් තමයි ඔවුන් ජාතික නිදහස පිළිබඳ කවි ලිවීම. ඔවුන් ලිව්වේ ජාතික නිදහස ගැන විතරක් නෙමෙයි. ඔවුන් ලිව්ව මොනවා ගැනද? ස්වභාව සෞන්දර්යය ගැනත් ලිව්වා. ස්වභාව සෞන්දර්යය ගැන ලිව්වා. අපි බලමු. මීමන ප්‍රේමතිලක කොළඹ යුගයේ දෙවෙනි පරපුරේ හෙවත් තරුණ කවි පරපුර නියෝජනය කළ කවියෙක්. මේ පරපුරේ කවීන් සිය පද්‍ය පන්ති තුලින් වැඩි අවධානයක් යොමු කර ලද්දේ සෝබාදහම හා සබැඳි නිර්මාණ කිරීම වෙනුවෙන්. බටහිර රොමැන්ටික් වාදී කාව්‍ය සම්ප්‍රදායේ ආభాසය ලැබූ ඔවුන් සෑම අත්දැකීමක්ම සෝබාදහම සමග කලතමින් නිර්මාණකරණයේ යෙදුනේය. මේ අඩසඳ පද්‍ය පන්තිය ස්වභාව සෞන්දර්ය සහ පුද්ගලානුභූතීන් කියන්නේ පෞද්ගලික අත්දැකීම් මිශ්‍ර වූවකි. කවියා විසින් විග්‍රහ කරන අත්දැකීමට අදාළ කතකයා ප්‍රේමයේ විප්‍රයෝගයට පත් වූවෙකි. ඔහු ඒ වෙන්වීම වේදනාව සිතින් ආස්වාදනය කරයි. ඒ ආස්වාදනය ඔහු විඳින්නේ සෝබාදහම සමග සංකලනය කරමින්. ප්‍රේමණීය සිතුවිලි වලින් සම්මිශ්‍රිත ස්වභාව සෞන්දර්ය වර්ණනාවලින් යුක්ත පද්‍ය පන්තියකි. ඒ මොකද්ද පුතේ? ස්වභාව සෞන්දර්ය. එතකොට මේ කොළඹ යුගයේ දෙවිනි පරම්පරාවේ කවීන් අපි හැඳින්නුවේ රොමැන්ටික් වාදී කවීන් කියලා. එතන අදසඳ පද්‍ය පන්තිය අයිති වෙන්නේ ඒ කොළඹ යුගයේ දෙවිනි පරම්පරාවේ කවියෙක් වන මීමන ප්‍රේමතිලකගේ කවි නිර්මාණයක් නේ මේක. එහෙමනම් මේක අයිති වෙන්නේ රොමැන්ටික් වාදී කවි පරම්පරාව. මේ රොමැන්ටික් වාදී කවි පරම්පරාව කවි ලිව්වේ සෝබාදහම පිළිබඳව. නැත්නම් ස්වභාව සෞන්දර්ය පිළිබඳව. එහෙමනම් අපිට ඒ සඳහා නිදර්ශන නැත්නම් කොළඹ යුගයේ කවීන්ගේ තේමාත්මක විවිධතාවල තියෙන තව එක විවිධතාවයක් තමයි ස්වභාව සෞන්දර්ය Tamanගේ කවි පන්ති සඳහා විෂය කර ගැනීම. පැහැදිලි පුතේ කියන එක. හරිද? එතකොට කොළඹ යුගයේ කවීන් එක පැත්තකින් ජාතික නිදහස ගැන ලිව්වා. ජාතික නිදහස ගැන ලිවීමේට උදාහරණ වශයෙන් අපි ලක්මවුනි මගේ පද්‍ය පන්තිය ගත්තා. දෙවිනියට කියනවා කොළඹ යුගයේ කවීන්ගේ තේමාත්මක විවිධතාවල තව පැත්තක් තමයි ස්වභාව සෞන්දර්ය. ස්වභාව සෞන්දර්ය ගැන කවි ලිව්වේ බොහෝ දුරට කොළඹ යුගයේ දෙවිනි පරම්පරාවේ කවියෝ. ඒ දෙවිනි පරම්පරාවේ කවියෙක් තමයි මීමන ප්‍රේමතිලක. මීමන ප්‍රේමතිලකගේ
අඩසඳ පද්‍ය පන්තිය ස්වභාව ධර්මය පිළිබඳ නැත්නම් ස්වභාව සෞන්දර්යය පිළිබඳ ලියවිච්ච කවි පන්තියක්. ඒක කොළඹගේ කවීන්ගේ තේමාත්මක විවිධතාවල තව ලක්ෂණයක් කියලා අපි සනාථ කරමු. හරි. ඒ ආස්වාදනය විදින්නේ සබා දහම සමග සංකලනය කරමිනි ප්‍රේමණීය සිතුවිලි වලින් සම්මිශ්‍රිත ස්වභාව සෞන්දර්ය වර්ණාවලින් යුත් පද්‍ය පන්තියකි. බලන්න. මීසුණු කුසුම් රොන් මුසුනල සුව දැනවි මේදුණු රැගෙන එයි මා අභියස මලවි වාවනු නොහැක නැතිවද ගී හඬ කුරවි පායනු මැනවි අඩසඳ පායනු මැනවි. සඳ පද්‍ය පන්තියේ කවියා නැත්නම් කතකයා ප්‍රේමයෙන් විප්‍රයෝගයට පත්වෙච්ච කෙනෙක්. විප්‍රයෝගය කියන්නේ වෙන්වීම කියන්නේ. තමන්ගේ පෙම්බරියගෙන් වෙන් වෙච්ච කෙනෙක්. දැන් ඔහුට ඒ පෙම්බරිය දැකීමේ ඇගේ සෞන්දර්ය විදීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. සාමාන්‍යයෙන් පෙම්වතුන් තුල පෙම්වතියන් තුල ප්‍රේමණීය හැඟීම් ජනිත කරන්නට ප්‍රධානම කාරණයක් තමයි මේ හඳ එළිය. හඳ එළිය. රාත්‍රිය. කෝකිල නාදය. මේ වගේ දේවල් පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ප්‍රේමණීය සිතුවිලි උද්දීප්ත කරන වැඩි කරන. ඉතින් මේ උද්දීප්ත කරන ප්‍රේමණීය සිතුවිලි තව අභිවර්ධනය වෙන්නට හේතුවක් වෙනවා මේ වෙන්වීම කියන එක. ඉතින් කවියට ආසයි මේ පෙම්බරිය දකින්න. ඇගේ සුවය විඳින්න. ඇගේ ස්වરૂපය අස්පනා පිට මවා ගන්න. කවියා සංවාදය දෙනවා කාත් එක්කද හඳත් එක්ක. හඳත් එක්ක. ඉතින් ඇගේ ස්වરૂපය, ඇගේ ස්වභාවය, ඇගේ ආකාරය මවාගෙන අහසට එන්නට කියලා කියන්නේ කාටද? අඩහඳට. අඩසඳට. ඉතින් ඇගේ තෝඩුවල ස්වરૂපයෙන්, ඇගේ නළල ස්වરૂපයෙන්, ඇගේ මුහුණේ ස්වરૂපයෙන් මේ කියන ස්වરૂප ස්වභාවයන් සියල්ල රැගෙන අහසට වඩින්නටයි ඔහු අඩහඳට ආරාධනා කරන්නේ. ඒ නිසා මේ කතකයා හුදෙක් ස්වභාව සෞන්දර්ය පිළිබඳ වර්ණනා කරන්නෙක් විතරක් නෙමෙයි. තමන්ගේ පෙම්බරියගේ වියෝගය පිළිබඳව, විප්‍රයෝගය පිළිබඳව සිතින් වේදනාබරිතව අඩසඳත් එක්ක මේ වේදනාව බෙදා ගන්න දිගහරින පුද්ගලයෙක්. ඒකයි කියන්නේ මීසුණු කුසුම් රොන් මුසුනල සුව දැනවි හුලක තියෙනවා හරි ලස්සනයි සුවදායකයි මේදුණු රැගෙන එයි මා අභියස මලවි අනංගයා රැගෙන එනවා වාවන නොහැක නැතිවද ගී හඬ කුරවි. කුරවි කියන්නේ කෝකිලයට පායනු මැනවි අඩසඳ පායනු මැනවි. කවියා මේ පද්‍ය පන්තිය පුරාම අඩසඳ සමග සියුම් සංවාදයක යෙදේ. ඒ සංවාදය තුළ ඇත්තේ ස්වභාව සෞන්දර්ය වර්ණා සමුච්චයකි. එබැවින් මීමන ප්‍රේමතිලක කොළඹගේ කවීන් අතර සෞන්දර්යවාදී කවියෙකු ලෙස ස්ථානගත කළ හැකි. දැන් පැහැදිලිනේ පුතේ? එහෙමනම් ජාතික නිදහස පිළිබඳ කවි ලියන කවියෝ ඉන්නවා, ස්වභාව සෞන්දර්ය පිළිබඳව කවි ලියන කවියෝ ඉන්නවා. ඉස්මහින්ද හාමුදුරුවෝ ලක්මෞනි මගේ පද්‍ය පන්තිය තුළින් ජාතික නිදහස ගැන ලිව්වා. මේමන ප්‍රේමතිලක අඩසඳ පද්‍ය පන්තිය ඔස්සේ ස්වභාව සෞන්දර්ය ලිව්වා. අපි කොළඹ යුගයේ කවීන්ගේ තේමාත්මක විවිධතා දෙකක් කතා කරලා තියෙනවා. ඊළඟ බලන්න තුන්වෙනි කාරණා. කොළඹ යුගයේ කවීන්ගේ කාව්‍ය නිර්මාණ භාවිතාවක් ලෙස ළමා අත්දැකීම් සඳහන් කළ හැකියි. එහෙමනම් තුන්වෙනි කාව්‍ය නිර්මාණ අත්දැකීම නැත්තම් තේමාත්මක විවිධතාවය තමයි ළමා අත්දැකීම් කියන්නේ. ඉතින් ළමයින්ගේ අත්දැකීම් පිළිබඳව ළමයින් උදෙසාව නිර්මාණ පිළිබඳව අපි පෙර කතා කරා. ඉන් එක කොටසක් තමයි මෙතෙන්ට ගන්නෙ. මේවායින් ළමයින් උදෙසා වන පද්‍ය පන්ති මෙන්ම ළමයින් පිළිබඳ වෙන පද්‍ය පන්ති ලෙසද හැඳින්විය හැකියි. මම කිව්වේ කලින් ළමයින් උදෙසා වෙන පද්‍ය පන්තියක් තියෙනවා ළමයින් පිළිබඳ වෙන. ළමයින්ගේ ලෝකය අතිශයින් රමණීයයි. ඔවුන් ලෝකය දකින්නේ වැඩිහිටියන්ගේ අත්දැකීම් ව්‍යුහය තුලිනි. ඔවුන්ට ලෝකය පිළිබඳ සබාදහම් පිළිබඳ ප්‍රශ්න රාශියකි. ඒ සෑම ප්‍රශ්නයක්ම ඔහු විමසුම් ලබන්නේ වැඩිහිටියන්ගෙන්. එක්තරා ආකාරයකට වැඩිහිටියන්ගෙන් දරුවන් නගන ප්‍රශ්නවලට වැඩිහිටියෝ නිරුත්තර වෙති. පීබී අල්විස් පෙරේරා
පුංචි දරුවෙකු ලෝකය පිළිබඳව ඇති ප්‍රශ්න සියල්ල මවගෙන් විමසන ආකාරය මේ පද්‍ය පන්තිය තුළ දැකිය හැකියි. ඒතර අල්විස් පෙරේරා පැසුණු පැන පද්‍ය පන්තිය තුලින් පුතේ ඉදිරිපත් කරන්නේ මේ පුංචි ළමයේ ලෝකය පිළිබඳ විමසන ප්‍රශ්න රාශිය, ලෝකය පිළිබඳ අසනු ලබන ප්‍රශ්න සමූහය. අන්න ඒ වලදී කොහොමද කවියෙක් පුංචි දරුවගේ හැඟීම් නිරූපණය කරන්න කියන එක, ඒ ළමයාගේ හැඟීම් නිරූපණය කිරීම ළමා අත්දැකීම් පිළිබඳව කවි පන්තියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පී.බී. අල්විස් පෙරේරා පුංචි දරුවෙකු ලෝකය පිළිබඳ ඇති ප්‍රශ්න සියල්ල සිය මවගෙන් විමසන ආකාරය මේ පද්‍ය පන්තිය තුළ දැකිය හැකියි. කවුරුද කුරුම්බා ඇතුළට දිය දෙන්නේ? මේකේ පද්‍ය ගොඩක් තියෙනවා. ඉන් එකක් තමයි මම මේ උදාහරණ විදිහට අරන් තියෙන්නේ. ඇයි මේ වරාමල් සුළඟට ඉගිලෙන්නේ? මල් නැහැ දෙබොල් ගස්වල මෙලෙසින් වන්නේ, කොහොමද කියා අම්මා නොමැතිද දන්නේ? හරි. එතන මේකේ තව අපිට පද්‍ය ගොඩක් තියෙනවා. ඒතර ඔබ මතක තියාගන්න මේ සඳහා ගැලපෙන එක් කොටසක් පමණක් උදාහරණ වශයෙන් ලිව්වහම ඇති. කොටස් දෙකක් විතර ලියනවා නම් ඒත් හොඳයි, වැරද්දක් නැහැ. ඔබට කාලය තියෙන විදිහට. නිසා ඔබ කවි පන්තිය විග්‍රහ කිරීමේදී අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට උදාහරණ පාවිච්චි කරන්න. කොටස් වශයෙන් ලියන්න. ඒ කියන්නේ මුළු පද්‍ය පන්තියම ඕනේ නැහැ. වැදගත් ගැලපෙන නිශ්චිත තැනක් ලිව්වට කමක් නැහැ. හැබැයි ඒ ලියනකොට පුළුවන් තරම් අදාළ කවිය සිව්පදයක් නම් ඒ සිව්පද කවිය සම්පූර්ණයෙන් ලියන්න. එක පේලියක් හරි දෙකක් හරි ලියලා ඉවර කරන්න එපා. මොකද සමස්ත පද්‍ය පන්තිය පිළිබඳව හෝ ඔබ කියන කාරණය පිළිබඳව කිසියම් සනාථ කිරීමක් ඒ තුළ අවශ්‍ය වෙන හින්දා සුදුසුම කවි පන්තිය කවිය තෝරගෙන ඒ කොට සඳහන් කරන්න. නිදහස් කවියක නම් ඒ කිසියම් කොටසක් පුරා දැක්කට කමන්නේ. ඒත් රූලකින් දෙකකින් සෑහීමකටපත් වෙන්නේ නැතුව ටිකක් විස්තරාත්මකව ලියන්න සහ වැඩි කරුණු ප්‍රමාණයක් කරන් ලියන්න. මේ ඔබට දීලා තියෙන පිළිතුර පරිසමාප්ත පිළිතුරක් නෙවෙයි. මීට වඩා දේවල් ඔබට ලියන්න පුළුවන්. නමුත් අර මං කිසියම් මඟ පෙන්වීමක් කරලා තියෙන්නේ ඔබට. පුංචි නිකන් සරල මැදිහත් වීමක් කරලා තියෙන්නේ. ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබට හැකියාව තියෙන්න ඕනේ මීට වඩා ප්‍රබල ගැඹුරු සහ විස්තරාත්මක උත්තරයක් ලියන්න. පුංචි දරුවෙකුගේ සිතුවිලි මාලාවන් ක්‍රියාත්මක වන ආකාරය මේ පද්‍ය පන්තිය තුළ දැකිය හැකියි. ළමයින්ගේ ලෝකය පිළිබඳ සංවේදී වන්නෝ වෙති. ළමයින් ලෝකය පිළිබඳ සංවේදී වන්නෝ වෙති. ඒ සංවේදීකම තුළ ඔවුහු ස්වකීය ප්‍රශ්න සියල්ල විසඳා ගැනීමට උත්සාහ කරති. ඒ උත්සාහය තුළ සැරිසරන පුංචි දරුවෙක්ගේ සිතුවිලි මාලාවක් යථාර්ථවාදී ලෙස ග්‍රහණය කරන්නට පී.බී. අල්විස් පෙරේරා සමත් විය. පැහැදිලි පුතේ කියන එක. එතකොට අපි කොළඹගේ කවීන්ගේ තේමාත්මක විවිධතා පිළිබඳව කතා කරා. මේ තේමාත්මක විවිධතාවල ප්‍රධාන ලක්ෂණ තුනක් කතා කරා. මොනවද? ජාතික නිදහස, ජාතික නිදහස පිළිබඳව කතා කරේ ලක්මෞනේ මගේ පද්‍ය පන්තිය තුළින් එස් මහින්ද හිමියෝ. දෙවෙනි තේමාත්මක විවිධතාවය තමයි ස්වභාව සෞන්දර්යය. ඒ පිළිබඳව කතා කරේ අඩසද පද්‍ය පන්තිය තුළින් මීමන ප්‍රේමතිලක කවියා. ඊට පස්සේ ළමා අත්දැකීම් පිළිබඳව කතා කරා. ළමා අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරේ පැසුණු පැන පද්‍ය පන්තියෙන් පී.බී. අල්විස් පෙරේරා මහතා. හරිද? එතන මේ පද්‍ය පන්ති තුනේ මෙන්න මේ කොළඹගේ සියලු කවීන්ගේ තේමාත්මක විවිධතා අපි සංසන්දනාත්මකව විග්‍රහ කරලා පැහැදිලි කරලා තිබෙනවා. එහෙමනම් මේ සියල්ල සමාලෝචනය කරලා අපි පිළිතුරු අවසන් කරනවා. මෙන්න මෙහෙම මේ ආකාරයට කොළඹගේ කවීන්ගේ විවිධ කාව්‍යමය භාවිතාවන් විග්‍රහ කර බැලීමේදී ඒවායේ දක්නට ලැබෙන පොදු ලක්ෂණ අතර ජාතික නිදහස, ස්වභාව සෞන්දර්ය, ළමා අත්දැකීම් වැනි විවිධතාවන් පවතින බව ඉහතකින් දර්ශන ඇසුරෙන් සනාථ කළ හැකිය කියලා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා නම් දුවේ පුතේ මේ විදිහේ ප්‍රශ්නයකට මේ උත්තරය මඟ පෙන්වීමක් විදිහට භාවිතා කරමින් ඔබට ස්වාධීන උත්තරයක් ලියන්න පුළුවන් නම් මීට වඩා විස්තරාත්මකව ඔබ ලියලා ගෙදර ලියන්න. මේ දවස්වල විවේකීව ඉන්න වෙලාවේ ඔබ ලියන්න මීට වඩා හොඳ උත්තරයක්, මීට වඩා කරුණු ගොනු කරලා. නමුත් මං කියලා දුන්නේ ඔබට මේකට මේ උත්තරයට ප්‍රවේශ වෙන්නේ මේ විදිහට කියලා. එහෙමනම් අපි මේ වගේ තවත් ප්‍රශ්නකින් හමු වෙමු. හොඳයි දුවේ පුතේ, ආයුබෝවන් එහෙනම් හැමෝටම. තවත් සංසන්දනාත්මක විචාර ප්‍රශ්නයක් නූතන පද්‍ය සංග්‍රහය යටතේ කතා කරන්නයි සූදානම් වෙන්නේ.
ඔබේ පුනරීක්ෂණ පළවෙනි නිබන්ධනේ 9 වෙනි පිටුවේ තිබෙනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. කොළඹ යුගයේ ඇතැම් කවීන් තම කාව්‍ය නිර්මාණ මගින් පෞද්ගලික අනුභූතීන් ප්‍රතිනිර්මාණය කිරීමට යොමු වී ඇත. නිදසුන් මගින් පැහැදිලි කරන්න කියලා. එතකොට අපි මෙතනදී කතා කරන්න සූදානම් වෙන්නේ පුතේ කොළඹ යුගයේ කවීන්ගේ පෞද්ගලික අනුභූතීන් පිළිබඳ. එතකොට මොකද්ද මේ පෞද්ගලික අනුභූතීන් කියන එක ඔබ අවබෝධ කරගෙන තියෙන්න ඕන. හරිද? මොනවද මේ පෞද්ගලික අනුභූතීන් කියන්නේ? අනුභූතීන් කියන්නේ මේ අත්දැකීම් වලට. පුද්ගලානුභූතීන් කියලාත් කියනවා මේකට. හරිද? එහෙම නැත්නම් පෞද්ගලික අත්දැකීම් කියලා කියනවා. ඒ කියන්නේ දැන් කවියෙකුට තමන්ගේ නිර්මාණය සඳහා වස්තු විෂය කරගන්න දේ තේමා වශයෙන් භාවිතා කරන දේ නැත්නම් තමන් ලියන අත්දැකීම තමන් විඳපු දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමාජයෙන් සොයා සපයා ගන්න අත්දැකීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාට හරි වෙච්ච දෙයක් තමන් අසා දැනගත්ත දෙයක් පොතපතක් කියවීමෙන් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් නිර්මාණකරුවන්ගේ නිර්මාණයක් පාදක වෙනවා නම් පෞද්ගලික තේමාවක් යටතේ. දැන් උදාහරණයක් විදිහට කවියෝ කවි ලියනවා සමාජය වෙනුවෙන්. කවියෝ කවි ලියනවා රට ජාතිය වෙනුවෙන්. කවියෝ කවි ලියනවා මානව සම්බන්ධතාව වෙනුවෙන්. මේ වගේ විවිධ කාරණා වෙනුවෙන් කවි ලියන කවියෝ අතර ඉන්නවා මේ තමන්ට වෙච්ච සිද්ධියක්. තමන්ට දැනෙච්ච හැඟීමක්. තමන්ගේ සිතේ පළපදියම් වෙච්ච සංසිද්ධියක් පිළිබඳව කවි ලියන. අන්න ඒ වගේ වට අපි කියනවා පුතේ පෞද්ගලික අත්දැකීම් නැත්තම් පෞද්ගලික අනුභූතීන් නැත්තම් පුද්ගලානුභූතීන් කියන. ඒතර මේ කොළඹ යුගයේ කවීන්ගේ මේ පෞද්ගලික අත්දැකීම් ගණනාවක් තිබෙනවා පුතේ. පෞද්ගලික අත්දැකීම් ගණනාවක් තිබෙනවා. කොළඹ යුගයේ මුල් පරපුර ගත්තත්, කොළඹ යුගයේ දෙවෙනි පරපුර ගත්තත්, හෙළ හවුල ගත්තත්, නිදහස් කවිය මුල් කවීන් ගත්තත්, නව නිදහස් කවීන් ගත්තත් මේ හැම කවීන්ගේම නිර්මාණ තුළ පුද්ගලානුභූතීන් ගණනාවක් අපිට හඳුනගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි අද බලමු මේ විදිහේ තවත් පෞද්ගලික අත්දැකීම් නැත්නම් පුද්ගලානුභවීන් විවරණය කරපු කවි පන්ති තියෙනවද කියලා සහ ඒ කවි පිළිබඳව මේ කවීන් පුද්ගලානුභූතීන් පිළිබඳව රචනා කරලා තියෙනවා කියන එක සංසන්දනාත්මකව කොහොමද විග්‍රහ කරන්න කියලා. හරි. එතකොට ඔන්න මේ ප්‍රශ්නය සඳහා මූලික හැඳින්වීම මේ විදිහට අපි ප්‍රවේශ වෙනවා. සිංහල පද්‍ය සාහිත්‍යයේ කොළඹ යුගයට හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. කොළඹ කවිය විවිධ කාව්‍ය පරම්පරාවන්ගෙන් යුක්තය. කොළඹ යුගයේ මුල් පරපුර, දෙවන කවි පරපුර හෙවත් වැඩිහිටි කවි පරපුර, හෙළ හවුල, ඒ කියන්නේ කොළඹ යුගයේ මුල් පරපුර හෙවත් වැඩිහිටි කවි පරපුර නැත්නම් දෙවන කවි පරපුර මේක වෙන පරම්පරාවක්. හෙළ හවුල, නිදහස් කවි පරපුර ඒ අතර විශේෂය. මේ අතරින් කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර හෙවත් තරුණ කවි පරපුරේ කවීන්ගේ කාව්‍ය නිර්මාණ තුළ සුවිශේෂී නිර්මාණ භාවතාවක් දැකිය හැකිය. ඔවුන් බටහිර සෞන්දර්යවාදී කවීන්ගේ ආభాසය ලැබුවෝ වූහ. මේ කාලය වන විට බටහිර කවිය ස්වභාව සෞන්දර්යවාදී ලක්ෂණ වලින් සමන්විත වූයේ. විලියම් බර්ඩ්ස්වර්ත්, කීට්ස්, තෝමස්, ටී.එස්. එලියට්, පී.බී. ෂෙලි වැනි කවියෝ සොබාදහමේ විනාශයන්ගෙන් කම්පනයට පත් වූ අතර එම කම්පනය මුදාහරින ලද්දේ කවිය හරහාය. මේ නිර්මාණවල ආభాසය ඍජුවම ලාංකේය නිර්මාණකරුවන් වෙත බලපාන ලද අතර දෙවන පරපුර හෙවත් තරුණ කවි පරපුර සිය නිර්මාණ භාවිතාවේ යෙදුනේ ඉහත කී කවීන්ගේ නිර්මාණ ඇසුරු කරගෙන. විමල රත්න කුමාරගම, මීමන ප්‍රේමතිලක, එච්.එම්. කොඩලිගම, පී.බී. අල්විස් පෙරේරා වැනි ඒ මගෙහි ගිය නිර්මාණකරුවෝ බවට පත්විය.
ඔවුන්ගේ නිර්මාණ සඳහා පෞද්ගලික අත්දැකීම් විෂය කර ගැනීමයි. එනම් මානව ජීවිතය සහ ඓන්ද්‍රියෝ බැඳුණු පෞද්ගලික සංසිද්ධීන් ඔවුන්ගේ කවි තුළ වැඩි වපසරියක් ආවරණය කරනු ලැබෙන. එහෙමනම් මේ පෞද්ගලික අනුභූතීන් මොන පරම්පරාව ඇසුරෙන්ද අපි කතා කරන්නේ අද කොළඹ යුගයේ දෙවන කවි පරපුර. හරිද? කොළඹ යුගයේ දෙවන කවි පරපුර නැත්නම් අපි කියනවා තරුණ කවි පරපුර කියලා. තවදුරටත් කියනවා නම් අපි කියනවා මේගොල්ලන්ට ද්විතීය තරංගය. හරි ද්විතීය තරංගය. මේගොල්ලෝ කොහොමද පෞද්ගලික අත්දැකීම් තමන්ගේ කවි සඳහා විෂය කරගත්තේ කියලා. හරි. එබැවින් කොළඹ යුගයේ කවීන්ගේ මූලික ලක්ෂණයක් ලෙස කාව්‍ය නිර්මාණ සඳහා පුද්ගලානුභූතීන් විෂය කර ගැනීම හඳුන්වා දී හැකියි. මේවටම තමයි කියන්නේ අපි පුද්ගලානුභූතීන් කියන්නේ. මේ බව විමලරත්න කුමාරගම මහසාවිතින් රචිත වන්නේ හැන්දෑව. හරි. ඔන්න මේකට ගැලපෙන පද්‍ය පන්තියක් තමයි වන්නේ හැන්දෑව. කවුද? විමලරත්න කුමාරගම. විමලරත්න කුමාරගම කවියාගේ වන්නේ හැන්දෑව එක පෞද්ගලික අත්දැකීම. හරි. වන්නේ හැන්දෑව මේමන ප්‍රේමතිලක මහතා විසින් රචිත අඩසඳ වන තව එකක්. මේකත් ස්වභාව සෞන්දර්ය වර්ණාවක්. ඒ වගේම පෞද්ගලික අත්දැකීමක්. අඩසඳ. ඒක ලිව්වේ මේමන ප්‍රේමතිලක. මේමන ප්‍රේමතිලක කවියාගේ අඩසඳ පද්‍ය පන්තිය. එච්.එම්. කුඩ්ලිගම මහතා විසින් රචිත තවමත් ඔබ මගේ පද්‍ය පන්තිය. කාගේද? එච්.එම්. කුඩ්ලිගමගේ තවමත් ඔබ මගේය. කාගේද? එච්.එම්. කුඩලිගම. මෙන්න මේ පද්‍ය පන්ති ත්‍රිත්වය අපි හඳුන්වනවා පුතේ මේ වර්ගීකරණය යටතේ පුද්ගලානුභූතීන් නැත්තම් පෞද්ගලික අත්දැකීම් විදිහට. හැබැයි මේ පෞද්ගලික අත්දැකීම් මේ විදිහට මේ පද්‍ය පන්ති තෝරගන්නේ අපි විශේෂිත කාව්‍ය පරම්පරාවක් සම්බන්ධයෙන්. ඒ තමයි කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර නැත්තම් තරුණ කවි පරපුර නැත්තම් ද්විතීය තරංගය කියලා අපි හඳුන්වනවා. ඒතොර දෙවෙනි පරපුරේ කවීන්ගේ විශේෂිත ලක්ෂණයක් තමයි මේ පෞද්ගලික අනුභූතීන් පුද්ගලානුභූතීන් Tamanගේ කවියට විෂය කර ගැනීම. දැන් ඔබ දන්නවා මේ විදිහට අපි කරුණු කාරණා ගොනු කරගත්තට පස්සේ මේවා එක එක පද්‍ය පන්තියෙන් මේ කියන කාරණේ සනාථ වෙච්ච හැටි තමයි අපි අපේ විග්‍රහය තුල සනාථ කරන්නේ. කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර කවීන් අතරින් පෙරලිකාර කවියා විමලරත්න කුමාරගම යන්නේ. ඔහු ස්වභාව සෞන්දර්යවාදී කවියෙක් වුවද ඊට එහා ගිය මානවවාදී විභවයකින් පද්‍ය රචනා කළ කවියෙක්. ඒත් අපි කතා කරන්න ඕනේ දෙවෙනි පරපුරේ කවීන් අතර කුමාරගම පිළිබඳ විශේෂය. මොකද කුමාරගම කියලා කියන්නේ මානවවාදී කවියෙක්. ඔහු වෘත්තියෙන් ආදායම් පාලක නිලධාරිවරයෙක්. ඔහු වයඹ පළාතේ උප්පත්තිය ලැබුවේ. අනුරාධපුරයේ තමයි ඔහු වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ. ඉතින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආදායම් පාලක නිලධාරිවරයෙක් විදිහට ඔහු ජීවත් වෙද්දී කටයුතු කරද්දී රාජකාරී කටයුතු වලට නියැලෙද්දී ඔහුට හමු වෙච්ච මිනිසුන්ගේ ගැහැණුන්ගේ ජීවන ස්වභාවයන් එක්ක ජීවන අත්දැකීම් එක්ක තමයි ඔහුගේ නිර්මාණ දිවිය වැඩි හරියක් පෝෂණය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ හැම පද්‍ය නිර්මාණයකම අතිශයින් මානවවාදී ගුණයක් රැක ගන්නට කුමාරගමයන්ට හැකියාව ලැබිලා තියෙනවා. වන්නි ගැමී දිවියේ වේදනාබරිත අත්දැකීම් ඇසුරෙන් කවිලියු ඔහු රසිකයා දාර්ශනික තලයකට ඔසවා තබන්න උත්සාහ කරේ. ඔහුගේ තියෙන වලස්තඩයම අම්මා නැති අපට බඩගින් වෙන්න එපා, ආරච්චිරාල, හේරත්හාන් මේ වගේ පද්‍ය පන්ති අයනායක
නිර්මාණකරුවා තුළ නිර්මාණකරුවා තුළ පවතින ඒ දාර්ශනික අදහස් රසිකයාට සමීප කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. රසිකයාගේ සිතුවිලිමානය පළල් කළේය. දෘෂ්ටිය මානවීය ස්ථානයකට කේන්ද්‍රගත කළේය. වන්නි ගැමි ජීවිතය බෙහෙවින් ආදරය කළේය. ගංගා, ඇලදොල, වැව්, වේලි, වෙල්එලි ආදී උත්තේජනයට පත් වූයේ. වන්නේ හැන්දෑව පද්‍ය පන්ති ඔහුසින් රචිත පෙර කී ආකාරයේ පෞද්ගලික අත්දැකීමකි. දැන් අනිත් ඒවාට සාපේක්ෂව මේක පෞද්ගලික අත්දැකීමක්. මේ පෙම්වතෙකුට පෙම්වතියක් එක්තරා සන්ධ්‍යාවක වන්නේ ගම්බද ප්‍රදේශයකදී හමුවීම පිළිබඳව තමයි මේ පද්‍ය පන්තියෙන් කියන්නේ. සුන්දර පරිසරයක් තුළ පිහිටි වන්නේ පිටිසර ගැමි ජීවිතයේ එක්තරා සෞන්දර්යාත්මක මොහොතකදී හමුවන තම සිත්ගත් යුවතියගේ දැකීමෙන් හදවත ප්‍රකම්පණයට පත් වූ ආකාරය මේ පද්‍ය පන්තිය තුළින් විවරණයට පත් කරන්නට කවිය සමත් වේ. සැබවින්ම එය සුන්දර සන්ධ්‍යාවකි. ඒ සුන්දර සන්ධ්‍යාව තවදුරටත් ලස්සන වූයේ ඇය දැකීමෙන්. වන්නේ හැන්දෑව පද්‍ය පන්තියේ කතකයා ප්‍රහර්ෂයට පත්වන්නේ ඒ සුන්දර ස්වභාවික පරිසරයේ කොටසක් බවට ස්වකීය පෙම්බරිය පත් වූ බැවින්. පහත සඳහන් පද්‍ය කොටස ඊට සාක්ෂි. සෙවණැලි නිදා ගති ගම වට කළ බැද්දේ උණමට තරගයට මෙන් එකට එක මැද්දේ උකුලෙහි කලය ඉඟ අත තාලෙට පැද්දේ ඇයේනු බලා වැඩි වෙයි රළවැල සද්දේ. එතකොට බලන්න මේ වන්නි ගැමි දිවියේ එක්තරා සන්ධ්‍යාවක ඔහු විසින් දකින යුවතියකගේ සෞන්දර්ය තමයි විමල රත්න කුමාරගමයන් වන්නේ හැන්දෑව තුළින් විවරණය කළ තියෙන්නේ. මෙහිදී කතකයට දැනෙන්නේ මේ වන්නේ ගැමිදිවියේම කොටසක් විදිහට වන්නේ ස්වභාව සෞන්දර්යයේ කොටසක් විදිහට තමන්ගේ යුවතිය තමන්ගේ අස්පනා පිට ඇස් ඉදිරි පිට පෙනී සිටින විදිහ. කතකයා සිය පෙම්බරිය දැකීමෙන් ඒ සතුට වර්ධනය කරගන්නා ආකාරයත් ස්වභාදාමෙන් ලබන උත්තේජනයත් යන සියල්ල මේ පද්‍යාවලිය තුළින් සංකලනය කර ඇත. ස්වභාදහමේ සියලු අංගයන්ම නිර්මාණය වී ඇත්තේ ඒ අස්යල්ල පුලපුලා බලා සිටින්නේ මේ යුවතිය බලා ගැනීමට යන කාරණය කවියා උළුප්පා දක්වන්නේ ඇය දැකීමෙන් වඩ වඩාත් සතුටට පත්වන ස්වභාදහමයයි යුක්ති සහගත කරනු පිණිසයි. බලන්න සෙවණැලි නිදා ගති ගම වට කළ බැද්දේ උණබට තරගයට මෙන් එකට එක මැද්දේ උකුලෙහි කලය ඉඟ අත තාලෙට පැද්දේ ඇයේනු බලා වැඩි වෙයි රළවල සද්දේ කියන පද්‍යයෙන් මේ බව මනාත් කොට සාක්ෂාත් කරනවා සනාථ කරනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙත් සත්‍ය කාරණේ එය නොවේ. ඇගේ දැකුම වැඩියෙන්ම අපේක්ෂා කරන්නේ කතකයා. ඒ කියන්නේ මේ සෝබාදහමේ තිබෙන දේවල් නෙමෙයි මේ යුවතිය එනකම් බලයින්. ඇත්තටම යුවතිය එනකම් බලන් ඉන්නේ කවුද? කතකයා. නැත්නම් මේ තරුණය තමන්ගේ අස්පනා පිට සිටින මේ යුවතිය, මේ පෙම්බරිය, මේ තරුණිය දැක ගැනීමේ ආශාව. ඒ බව ඊටමත් ප්‍රේමලීය ලෙස ගෙනහැර දක්වන්නට විමල රත්න කුමාරගම කවියා උත්සාහ කර තිබෙනවා. දැන් පැහැදිලිද පුතේ? එතකොට සෝබාදහමේ තිබෙන අපූර්ව නිර්මිතයන් පිළිබඳව කතා කරන කවියා ඒ සෝබාදහමේම කොටසක් විදිහට අපිට හඳුන්වා දෙන මේ යුවතිය දැකීමෙන් සෝබාදහමත් තමන්ගේ සිතත් සතුටට ප්‍රහර්ෂයට පත්වෙච්ච ආකාරය පුද්ගලානුභූතියක් විදිහට පෞද්ගලික අත්දැකීමක් විදිහට වන්නේ හැන්දෑව පද්‍ය පන්තිය තුලින් අපිට ගෙනහැර දක්වලා තිබෙනවා. හරිද පුතේ? එතකොට ඔබට පැහැදිලිනේ මේක කතකයා නැත්තම් තරුණයා තමන්ගේ හිතේ තියෙන හැඟීම කියන විදිහට ඉදිරිපත් කරන්නේ. ඔහුට දැනෙච්ච දෙයයි කියන්නේ. ඔහුට අත්විඳින්න සිද්ධ වෙච්ච දෙය කියන්නේ. ඒ නිසා තමයි අපි හඳුන්වන්නේ මේක පෞද්ගලික අනුභූතියක් නැත්තම් පුද්ගලානුභූතියක් නැත්තම් පෞද්ගලික අත්දැකීමක් කියලා. ඊළඟට අපි ඊළඟ පද්‍ය පන්තියට යමු. මෙම යුගයේ ස්වකීය කාව්‍යාත්මක ප්‍රතිභාව තවදුරටත් ඔප්නංවන ලද කවියෙකු ලෙස
මීමන ප්‍රේමතිලක කවියා හැඳින්විය හැකියි. ඔහු මෙම යුගයේ සෙසු කවියන් මෙන්ම සෝබාදහම සහ පුද්ගලානුභූතීන් සම්මිශ්‍රණය කොට කාව්‍ය රචනා කළේ. එතකොට ඊළඟ කවියා තමයි අඩසඳ පද්‍ය පන්තිය රචනා කරපු මීමන ප්‍රේමතිලක කියන කවි. එතකොට මම ඔබට මීට පෙර සඳහන් කරලා තියෙනවා මේ අඩසඳ කියලා කියන්නේ සෞන්දර්යාත්මක බවින් යුක්ත වර්ණනාවක් නැත්නම් කවි පන්තියක්. එතකොට කවියා ප්‍රේමයේ විප්‍රයෝගයෙන් පීඩා විඳින මොහොතක සෝබාදහම පිළිබඳව සංවේදීව සිටින මොහොතක ඒ සෝබාදහමේ අපූර්ව අවස්ථාවක් වෙච්ච චන්ද්‍රයා සමග සඳ සමග අඩසඳ සමග සංවේදී වන නැත්නම් ඒ සමග සංවාදයක නිලන ස්වරූපයක් තමයි මේ පද්‍ය පන්තියෙන් අපිට දැනට තියෙන්නේ. කවිය අඩසඳට කියන්නේ තමන්ගේ පෙම්වරියගේ ස්වරූප ස්වභාව සහිතව ආකාශයට පැමිණෙන ලෙසයි. හරි. මෙම යුගයේ සෙසු කවියන් මෙන්ම සෝබාදහම සහ පුද්ගලානුභූතීන් සම්මිශ්‍රණය කොට කාව්‍ය රචනා කළේ. අඩසඳ පද්‍ය පන්තියද ඉවැන්නකි. චන්ද්‍රයා මිනිස් సంతානයෙහි ප්‍රේමණීය සිතුවිලි මෝදු කරන රමණීය වස්තුවකි. පෙම්වතුන් ස්වකීය ප්‍රේම සල්ලාපයන් දිගහරින්නට සඳ උදාවන තෙක් බලා සිටි. සඳෙහි සෞම්‍ය රශ්මි ධාරාලෝකය තෙමා සනහාලන්නේ මිනිස් සිත් සතන් අභ්‍යන්තරයෙහි ප්‍රේම සිතුවිලි තවරමින්. අඩසඳ පද්‍ය පන්තියෙන් කතකයා ආමන්ත්‍රණය කරන්නේ චන්ද්‍රයාටය. ඔහු ස්වකීය පෙම්බරියගෙන් වියෝ වී ඇත්තේය. ඔහුට ස්වකීය පෙම්බරිය දැකීමේ අවශ්‍යතාවයක් ඇත්තේය. සාමාන්‍යයෙන් සාහිත්‍යයේ ස්ත්‍රීන්ගේ රූප මුහුණ චන්ද්‍රයාට සමාන කරයි. කතකයා සඳ නැගෙන තෙක් බලා සිටී. ඔහු සඳෙහි ස්වරූපයෙන් සිය පෙම්බරියගේ මුහුණ දැකීමට පෙරුම් පුරයි. විවිධ ස්වරූපයන් මවාගෙන සඳට අහසට එන්න යයි කතකයා ආයාචනා කරන්නේ එබැවින්. පහත නිදර්ශනය ඊට සාක්ෂියකි. මගේ සුන්දරිය කන අබරණ ඉහත තැනූ පිළිගන්නේවත් නැත එහෙයින් තරඟ වෙනු. සුරඹුන් කනට කොයි කවදත් ලකර වුණු ගණරන් තෝඩුවක හැඩහුරුකමට. එතකොට ඔබට පැහැදිලි මේ අඩසඳට කවියා ආමන්ත්‍රණය කරනවා තමන්ගේ පෙම්බරියගේ ස්වරූපයෙන් ස්වභාවයෙන් අහසට වඩින ලෙස. එහෙමනම් මීමන ප්‍රේමතිලක කවියා ස්වකීය පුද්ගලානුභූතිය පෞද්ගලික අත්දැකීම අඩසඳ කියන පද්‍ය පන්තිය හරහා ඉදිරිපත් කරලා තියෙනවා. එහෙමනම් ඒකත් අපිට සනාථ කරන්නට පුළුවන් කොළඹ යුගයේ කවීන් අතර මේ දෙවෙනි පරපුරේ කවීන් නැත්තම් තරුණ පරපුරේ නැත්තම් ද්විතීය තරංගයේ කවීන් තමන්ගේ කාව්‍ය නිර්මාණ තුලින් පුද්ගලානුභූතීන් නැත්තම් පෞද්ගලික අත්දැකීම් ඉදිරිපත් කරපු තවත් විශේෂිත අවස්ථාවක් විදිහට මීමන ප්‍රේමතිලක කියන කවියාගේ අඩසඳ පද්‍ය පන්ති. එහෙමනම් වන්නේ හැද්දෑව පෞද්ගලික අනුභූතියක්, අඩසඳ පෞද්ගලික අනුභූතියක් නැත්තම් පුද්ගලානුභූතියක් නැත්තම් පෞද්ගලික අත්දැකීමක්. විමලරත්න කුමාරගම ලියපු වන්නේ හැන්දෑව, මීමන ප්‍රේමතිලක ලියපු අඩසඳ පද්‍ය පන්ති මේවල අන්තර්ගතයන් තුල මේ කොළඹ කවියේ දෙවෙනි පරම්පරාවේ නැත්තම් ද්විතීය තරංගයේ කවීන්ගේ මේ ලක්ෂණය අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. මේ ආකාරයෙන් කවියා විවිධ ස්වරූපයන්ගෙන් ස්වභාවයන්ගෙන් සඳට අහසට පැන නගින්නට ආයාචනා කරයි. ඒ සෑම ආයාචනයක් තුලම අන්තර්ගතව ඇත්තේ කතකයාගේ සිත් තුළ පවතින ප්‍රේමණීය සිතුවිලි සමූහය. එය පුද්ගලානුභූතිය පොදු අත්දැකීමක් බවට සාර්ථකව පරිකල්පනය කිරීම. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම සමාජයේ සියලු දෙනාගේ අත්දැකීමක් බවට පත් කරන එක තමයි පුතේ කවියෙකුගේ තියෙන සාර්ථකත්වය කියන්නේ. ඒකට අපි කියනවා පෞද්ගලික අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කිරීම කියලා. පරිකල්පනය කියන්නේ ඒකට. කොළඹ යුගයේ ඊළඟට එනවා අපි කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරේ ස්වභාව සෞන්දර්යවාදී කවීන් අතර වඩාත් ඉහළින් ප්‍රකාශයට පත් කර කවියෙක් ලෙස එච්.එම්. කුඩලිගම මහතා හැඳින්විය හැකියි. එතකොට කොළඹ යුගයේ දෙවෙනි පරපුරේ කවීන්ගේ සෞන්දර්යවාදී භාවිතාව තවදුරටත් ප්‍රගමණයට ලක් කරපු කවියෙක් තමයි එච්.එම්. කුඩලිගම කියලා කියන්නේ. ඒතර ඔහුගේ මේ තවමත් ඔබ මගේ පද්‍ය පන්තියත් අපි සලකන්නේ ස්වභාව සෞන්දර්යය සමග එදිච්ච පෞද්ගලික අනුභූතියක් නැත්නම් පුද්ගල අනුභූතියක් විදියට. මොහු සිංහල ශෛලී නමින් විචාරකයන් අතර ප්‍රචලිත විය. එසේ වූයේ
බටහිර සෞන්දර්යවාදී කවියෙකු වන පී.බී. ෂෙලීගේ කාව්‍යාත්මක භාවිතාවට සමාන නිර්මාණ භාවිතාවක් ඔහු තුල තිබූ බැවින් කුඩලිගමගේ කාව්‍ය නිර්මාණ ස්වභාව සෞන්දර්යවාදී නිර්මාණ පමණක් බවට පත් නොවී ඒ තුල කිසියම් දාර්ශනික බවක් නතර මේ කුඩලිගම කියලා කියන්නේ ඇත්තටම පිරිවෙන් අධ්‍යාපනය තුල පාලි සංස්කෘත භාෂා සහිතව බෞද්ධ අධ්‍යාපනයක් ලැබුණු කෙනෙක්. ඒ නිසා කුඩලිගමගේ කාව්‍ය නිර්මාණ බහුතරයක තිබුණදු ඒ පුතේ දාර්ශනික පදනම බෞද්ධ දර්ශනයේ තිබුණු දාර්ශනික පදනම තිබුණා. දැන් ඔබ ඉගෙනගෙන තියෙන ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය ගත්තත් සාමාන්‍ය පෙළට මේ දාර්ශනික බව තිබෙනවා. ඒ වගේම දාර්ශනික දේවල් සහිත අදහස් සහිත පද්‍ය පන්තියක් තමයි තවමත් ඔබ මගේ පද්‍ය පන්තිය. ඉතින් එතනක් තියෙන්නේ ප්‍රේමයෙන් විප්‍රයෝගය නැත්නම් ප්‍රේමයෙන් වියෝගය. වෙන්නුණත් පෙම්වතියගෙන් දුරස් වුණත් ඔහුට තාමත් හිතෙන්නේ ඔවුන් දෙදෙනා අතර මේ සම්බන්ධය නැත්නම් මේ හැඟීම හිත ඇතුලේ තියෙනවා කියන එක. ඒකයි තවමත් ඔබ මගේ කියලා මේ පද්‍ය පන්තිය නම් කරලා තියෙන්නේ. ඔහු බෞද්ධ දර්ශනයෙන් ලත් ශික්ෂණය නිසායි ස්වකීය ජීවිතය සමග ප්‍රබල ලෙස ප්‍රතිබද්ධ වුණු කාරණා ඔහු සෝබාදහම සමග මනාසේ ගැටසගසමින් නිර්මාණය මත සංවේදී අයුරින් ගෙනහැර දක්වන්නට සමත් විය. තවමත් ඔබ මගේ පද්‍ය පන්තියද එවැන්නකි. හුදු ප්‍රේමණීය අත්දැකීමක් සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීමට එතනින් එහා ගිය මානවීය ජීවිතය පිළිබඳ ගැඹුරු විවරණයක් සිය පද්‍ය පන්තිය තුළින් සහෘද මනසවල ජනිත කරන්නට කවියා සමත් වේ. මිනිස් ජීවිතය එක හා සමාන රිද්මයකට සාමකාමීව ගමන් කිරීමක් නොවේ. එය විවිධ කරදර, බාධක, හිංසා, පීඩා, හැලහැප්පීම්, අභියෝගවලට මුහුණ දෙයි. එම අභියෝග සිතට ප්‍රවේශ කරන්නේ දුක් මුසු වේදනාබරිත හැඟීම් ය. දුක සතුට යනු එකම කාසියක දෙපැත්තසේ. කවදා කොයි මොහොතක කොයි අතකට පෙරළේදැයි ජීවිතය සම්බන්ධයෙන් කිසිවෙකුට පුරෝකථන ඉදිරිපත් කර නොහැකි. මමත් ඔබ මගේ පද්‍ය පන්තිය මේ දාර්ශනික සත්‍ය වටහා දෙන සාමාන්‍ය ස්වභාව සෞන්දර්ය මිශ්‍රිත පුද්ගලානුභූතියකට එහා ගිය නිර්මාණයකි. පුද්ගලානුභූතියින් ඔස්සේ කියන්නේ මෙතනදී අපි කියන්නේ මේ නිකාම්ම නිකං දාර්ශනික මේ නිකාම්ම නිකං කවි පන්තියක් නෙවෙයි. තවමත් ඔබ මගේ කියන්නේ ස්වභාව සෞන්දර්ය වර්ණාවක් විතරක් නෙමෙයි. පෞද්ගලික අත්දැකීමක් විතරක් නෙමෙයි. මිනිස් ජීවිතය පිළිබඳ මානව සම්බන්ධතා පිළිබඳ ගැඹුරක් ප්‍රබල විග්‍රහයක් විවරණයක් මේ පද්‍ය පන්තිය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. පුද්ගලානුභූතියක් ඔස්සේ සෞන්දර්යාත්මක අත්දැකීමක් ඔස්සේ ජීවිතය පිළිබඳ ප්‍රබල ගැඹුරු විවරණයක් මෙහි අන්තර්ගතයි. පහත පද්‍ය කොටස ඊට නිදර්ශනසේ යොදාගත හැකි. කඳු බෑවුමේ දියවැල් ගල් කුලක හැපි වෙන් වී ගලා ගෙන ගොස් දෙකඩකට කැපි නැවතත් එකතු වෙනමෙන් පෙන බුබුලු පිපි කවදා කොතනකදී හෝ මුණ ගැහෙමු අපි. හරිද? එතකොට බලන්න කඳු බෑවුමේ දියවල් ගල් කුලක හැපෙනවා. මේ ගල් කුල කියන්නේ සංකේතයක්. නේ? ජල දහරාව ගලාගෙන යනකොට ගල් කුලක හැප්පෙනවා. මොකද්ද මේ කියන්නේ? ජීවිතය බොහෝම නිරුපද්‍රිතව ගලාගෙන යද්දී ජීවිතේ ඉස්සරහට එනවා බාධකයක්. හැබැයි බාධක මැදගෙන ජීවිතය යනවා. ප්‍රේමයේ ශක්තිමත් වෙන්නෙම බාධක හින්දා කියනවා. ඒ හින්දා තමයි කියන්නේ ප්‍රේම සම්බන්ධතාවට බාධා කරන්න එපා. මොකද බාධා කරන්න ප්‍රේමයේ ශක්තිමත්ය. වෙන් වී ගලාගෙන ගොස් දෙකඩකට කැපි. දෙකඩ වෙන් වී. නැවතත් එකතු වනමින් පෙන බුබුලු පිපි. එතකොට ගඟ ලස්සන වෙන්නේ ගඟ මතු පිට පෙන ගලද්දි. එතකොට බලන්න බාධකින්ද මොකද වෙලා තියෙන්නේ? ගඟ ලස්සන වෙලා තියෙන්නේ. එහෙනම් ජීවිතයට අදාළ පන්නරය ලැබෙන්නේ බාධකවල. කවදා කොතනකදී හෝ මුණ ගැහෙමු. එතකොට ඔහුගේ ප්‍රාර්ථනාව මේ ප්‍රේමය කවදා හෝ නැවත මුණ ගැසේවා කියන්නේ. ඔවුන්ගේ සම්බන්ධයට පුනර්ජීවනය ලබා දීම තමයි ඔහුගේ එක්තරා අරමුණක් බවට පත් වෙන්නේ. එතකොට ඒක පැහැදිලි ලෙස මොකක්ද? පෞද්ගලික අත්දැකීමක් නැත්නම් පුද්ගලානුභූතියක් වෙනවා. ස්වකීය සිතෙහි පැන නැගුණු ප්‍රේමය පෙම්බරියගේ වියෝව නැවත ප්‍රේමණීය සම්බන්ධයක් ලෙස දකින්නට එච්.එම්. කුඩලිගමයන් කැමැති බවක් අපිට මේ පද්‍ය පන්තියෙන් පේනවා. ඒ නිසා ඒක ඔවුන්ගේ පෞද්ගලික අනුභූතියක් විදිහට අපිට සලකන්න පුළුවන්. මේකේ සමාජ සාධාරණය ගැන කතා කරන්නේ පන්ති විෂමතාවය ගැන කතා කරන්නේ
දුප්පත්කම ගැන කතා කරන්නේ මේක සම්පූර්ණ වශයෙන්ම කේන්ද්‍රීය වෙන්නේ පුද්ගලයා තුළ පවතින ප්‍රේමණීය සම්බන්ධයක බෙදී විසිරී වෙන් වී යාම පිළිබඳව සහ එය නැවත යහපත් තැනකට එළඹීම පිළිබඳව. අන්න ඒක අපි කියන්නේ ඒවා පෞද්ගලික අනුභූතින් නැත්නම් පුද්ගලානුභූතින් කියන්නේ. හරිද? මේ තුල හුදු ප්‍රේමාන්විත සිතුවිලි වලට එහා ගිය ජීවන දර්ශනයක් ඇත. ජීවිතය විවිධ බාධක හිරිහැර පැමිණුණා. ඒවා මැඩගෙන කවදා හෝ සතුට ජීවිතයේ වෙත සමීප වන මේ సౌందර්යවාදී ප්‍රේමණීය අත්දැකීම් තුළින් කවියා වක්‍ර ලෙස ප්‍රකාශ කරයි. ඒ කියන්නේ කොහෙ ගියත් ජීවිතේ නැවත යථා තත්ත්වයටපත් වෙනවා. ඒ පත්වීම තුළ කිසියම් සුන්දරත්වයක්, පැහැදිලි බවක් සහ සැනසුමක් මිනිස් ජීවිතයට එළඹෙන්නට නියමිත. මේ ආකාරයට කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර හේවත් තරුණ කවි පරපුරේ කවීන්ගේ කාව්‍ය නිර්මාණ තුල දක්න ලැබෙන පොදු ලක්ෂණයක් ලෙස පුද්ගලානුභූතීන් හේවත් පෞද්ගලික අත්දැකීම් කවියට විෂය කර ගැනීම සඳහන් කළ හැකිය. ඒ තුලින් හුදු රසයක් ජනිත කරවීමට එහා ගිය ජීවිත අවබෝධයක් සහෘදයාව සමීප කරන්නට හැකි වී ඇති බව ඉහත නිදර්ශන පද්‍ය ත්‍රිත්වය ඇසුරෙන් සනාථ කළ හැකිය. පැහැදිලිද පුතේ? එහෙමනම් ඔන්න ඔය විදිහට අපිට කොළඹ යුගයේ කවීන්ගේ පෞද්ගලික අනුභූති කොහොමද මේ ද්විතීය තරංගයේ නැත්තම් දෙවෙනි පරපුරේ කවීන්ගේ කාව්‍ය නිර්මාණ වලට වස්තු විෂය වුණේ කියන එක හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා අපි ගත්ත පද්‍ය නිර්මාණ ත්‍රිත්වයක උදාහරණ එකක් තමයි විමල රත්න කුමාරගමයන් විසින් රචනා කරපු වන්නේ හැන්දෑව පද්‍ය පන්තිය, මීමන ප්‍රේමතිලකයන් විසින් රචනා කරපු අඩසඳ පද්‍ය පන්තිය, ඒ වගේම එච්.එම්. කුඩ්ලිගම මහතා විසින් රචනා කරපු තවමත් ඔබ මගේ කියන පද්‍ය පන්තිය. මේ පද්‍ය පන්ති තුනේම තියෙන මූලික ලක්ෂණය තමයි පුද්ගලික අත්දැකීම් නැත්නම් පෞද්ගලික අනුභූතීන් එහෙම නැත්නම් පුද්ගලානුභූතීන් මේ කවියට විෂය කරගෙන තියෙනවා. ඒ සියල්ල රචනා කරේ කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ, තරුණ කවි පරපුරේ එහෙම නැත්නම් ද්විතීය තරංගයේ කවි. මේ කවීන්ගේ නිර්මාණවල තිබුණු සුවිශේෂී නිර්මාණ ලක්ෂණයක් තමයි අපි මේ ප්‍රශ්නය තුළින් මේ කාරණය තුළින් අපි සාකච්ඡා කෙරුවේ. එහෙමනම් පුතේ ආයෙත් දවසක මේ වගේ රිවිෂන් පාඩම් මාලාවක් තුළින් හමු වෙනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්.